හරි. අපි දැන් බලමු unguided එහෙම නැත්නම් wireless media කොහොමද මේ data transmit කරන්නේ කියලා. දැන් අපි කතා කරා guided media වල අපි කතා කරා මේ twisted pair, shielded twisted pair, unshielded twisted pair, coaxial cable. ඊට පස්සේ අපි කතා කරා fiber optics. දැන් බලමු unguided එහෙම නැත්නම් unguided wireless media. Unguided wireless media. මාළේ පොතත් එක්ක මේ යන්නේ පොතේ තියෙන එක තමයි මම විස්තරාත්මකව කතා කරන්නේ. නම පොත තමයි මම ගයිඩින් මැටීරියල් එකක් විදිහට පාවිච්චි කරන්නේ මම අර කලින් කිව්වා වගේ. හරි. මේක කියනවා ඔයාලගේ පොතේ data transmitted as signal through the air without using physical medium is called unguided wireless media. මම අර කලින් කිව්වා වගේ. through the air අපිට ඒක පේන්නේ නැහැ. අල්ලන්න බෑ. intangible. එතකොට අපි ඒකට කියනවා without any physical medium. හැබැයි ඔය without any physical medium කියන එකේ දැන් unguided media එකකට support කරන physical medium එකක් ඉන්නවා. දැන් router එකෙන්නේ ගෙදර wifi කරන network එක හැදෙන්නේ. ඒ වගේ තියෙනවා. නමුත් අර wire එකක් දිගේ යන්නේ නැහැ කියන කතාව තමයි දරුවෝ උතර කියන්නේ. පැහැදිලි නේද? හරි. දැන් අපි අතර කතා කරා පළවෙනි එක මොනවද? radio waves. මොනවද මේ radio waves කියලා කියන්නේ? ඔයාලගේ පොතේ කියනවා data transmission is performed using radio waves. Wi-Fi and Bluetooth are example for this. For radio waves based on communication. Wi-Fi and Bluetooth. හරි. දැන් ඔයාලා තේරුම් ගන්න ඕන Wi-Fi Bluetooth කියන ඒවා radio waves හරහා තමයි යන්නේ. දැන් සරලව දැන් අපි ගත්තොත් එහෙම FM ගත්තොත් අපි කියනවානේ free මේ broadcast කරනවා කියන්නේ මේ radio channel. එතකොට FM frequencies තියෙනවා. ඔයාලා දන්නවනේ 87.5 92.5 ඔහොම කීයේ තියෙනවනේ මේ එක channels. එතකොට ඒක ඔයාලගේ radio එකේ tune කරාම තමයි ඔයාලට ඒක ගන්න හම්බෙන්නේ. දැන් මෙතන මේ කියන්නේ radio waves කියලා data transmission method එකක් විදිහට Wi-Fi Bluetooth පාවිච්චි කරන මෙන්න මේ radio waves කියන ටෙක්නොලොජි එක. ඊට පස්සේ අපි කතා කරා හරි විස්තර කරන්න ඕනේ අපව විස්තර කරන්න microwaves. හරිද? දැන් බලන්න මොනවද මේ කියන්නේ? microwaves මොකක්ද කරන්නේ? ඒකේ කියනවා travel in a linear mode කියලා. linear mode එක කියලා කියන්නේ මොකක්ද දරුවෝ? මෙන්න මෙහෙම අර සරල රේඛාවකට දැන් ඔයාලට අක්කල් මතක් වෙයි linear mode කියලා කිව්වම ඔයාලගේ පොතේ දාලා තියෙනවා මේ අපි ගමු ටෙලිෆෝන් ටාවර් එකක්. දැන් මෙහෙම ටෙලිෆෝන් ටාවර් එකක් තියෙනවා. හරි. මෙතන දාලා තියෙනවා මේ මෙතන දැන් දාලා තියෙනවා ඒත් එක්කම මෙහෙම තව ටෙලිෆෝන් ටාවර් එකක් තියෙනවා. ඒක මේකට මුහුණ දාලා එතකොට මේකේ ट्रांसफर වෙන්නේ කොහොමද? linear mode එකට microwaves. හරිද? The transmission center is position facing each other. මුණට මුණ බලයි. එතකොට ඔයාලා බලයි මේ ළඟ තියෙන එකත් කියලා නෑ. දුරින් මුණ දැන් අපි satellite communications වලටදී කතා කරනවා. දුරින් මුණ ඒක මුණට මුණ linear way එක තියෙන්න ඕන කියන එක තමයි ඔතන කියන්නේ. ඒකේ කියනවා the distance between centers are decided based on geographical factor of the area. geographical factor භූමිය මත තමයි ඒක තීරණය වෙන්නේ. හරි. දැන් ඔකේ අර මම කිව්වේ microwaves are used in a satellite communication. Transmit data as transponders. දැන් මෙහෙ හිතන්නකො ඕක මම සරලව කියලා දෙන්න. මෙන්න මෙහෙමයි. දැන් ඔයාලා මම අර මුලින්ම ඇඳ නේද මේ simplex mode එකේදී ඔයාලට ඇද්දේ මම මෙහෙම සැටලයිට් එකක් තියෙනවා. ඒකට මුණ දාලා ඔයාලා dish එක තියෙනවා මෙහෙම. එතකොට මේකෙන් එන එක මෙහෙම වයර් එකේ ගිහිල්ලා ගෙදර TV එකට ගිහිල්ලා ඔයාලා TV එක බලනවා කියලා මම කිව්වනේ. දැන් මේක මොනවලට ගන්නවද? දැන් සැටලයිට් එකට මුණ දාලා තියෙනවා. හරිද? සැටලයිට් එකට මුණ දාලා තියෙනවා. එතකොට ඒ සැටලයිට් එකේ
ඉතින් එනේ ඒවා තමයි මේකට ග්‍රහණය කරගන්නවා කියන එක තමයි සරලව ඔතන කියන්නේ. භූමිය ඒ කියන්නේ earth එකේ අපි කියන්නේ මේ පොළොවේ හයි කරලා තියෙන අර වල දැකලා ඇති පොඩි ඩිෂ් මේ ලොකු මේ සැටලයිට්ස් තියෙනවා. දැන් නම් ගොඩක් පේනවා. දැන් ගොඩක් ඔය සෙන්ටර්ස් වල වගේ තමයි ඒවා තියෙන්නේ. නමුත් එහෙම තමයි ඒකේ data මේ අතුලට ගන්න. right. ඊට පස්සේ ඉන්ෆ්‍රාරෙඩ් එක. ඉන්ෆ්‍රාරෙඩ් එක වැඩි විස්තරයක් නෑ. මම ඔයාලට කිව්වා TV රිමෝට් කන්ට්‍රෝල් එක ඉස්සර කාලේ ෆෝන්ස් වලින් data transfer කරන්න අපි ඉන්ෆ්‍රාරෙඩ් යූස් කරා කියලා. එතකොට මෙන්න මේ unguided wireless media දැන් ඔයාලට තේරෙන්න ඇති. තුන්වෙනි එක ඉන්ෆ්‍රාරෙඩ් මම ලියන්න. ඔයාලා ඉන්ෆ්‍රාරෙඩ්. හරි. ඔහොම තමයි data transmission medias අපිට classify කරන්න පුළුවන්. ඔන්න දැන් අපි වැදගත් එකකට එනවා. හරි. මොකද්ද ඊළඟට එන topic එක? මෙන්න මේක. Computer network devices. මොනවද? computer network devices කියන්නේ මොනවද? දැන් ඔන්න හොඳට අහගන්න. හරි. මම ඔයාලට මුලින්ම කිව්වා අර කලින්ම මේක පටන් ගද්දී අපිට ඕන වන්නෝමෝ කම්පියුටර්ස් හරි ඩිවයිසස් හරි ඕන එතන නෙට්වර්ක් එකක් හදන්න. එතකොට තනි කම්පියුටර් එකක් තියෙනවා නම් මම ඒකට විශේෂ වචනයක් කිව්වා. ඔයාලා අතර ලකුණක් සඳහා යනවා මේවා පාවිච්චි කරන්න හරිද? අපි කිව්වා ඒකට ad hoc computer එකක් කියලා. ad hoc device එකක්. ad hoc computer එකක්. ඒ කියන්නේ මොකද්ද? ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා නැති isolated මම කිව්වේ තනි වූ කියලා. තනියම තියලා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා නැති කම්පියුටර් එකකට තමයි අපි ad hoc computer එකක් කියලා කියන්නේ. දැන් ඒ කම්පියුටර්ස් එකිනෙක කනෙක්ට් කරාම අපිට නෙට්වර්ක් එකක් හදාගන්න පුළුවන්. දැන් ওই කම්පියුටර් නෙට්වර්ක් එකක් හදාගන්න මුලින්ම අවශ්‍ය කරන නෙට්වර්ක් ඩිවයිස් එක මොකක්ද? අපි ඒකට කියනවා ඔයාලා දැන් දරුවෝ දන්නව නේද? ඔයාලගේ NIC කාඩ් එක තියෙනවනේ. NIC කාඩ් එක. NIC. මොකක්ද? National Identity Card කියලා කියන්නේ. National Identity Card. ඒ වගේම මේක නැතුව කිසිම දෙයක් කරන්න බෑ කම්පියුටර් එක නෙට්වර්ක් එකට සම්බන්ධ කරන්න බෑ. මේ කම්පියුටර් එකේ තියෙනවා NIC කියලා එකක්. ඒකට අපි කියන්නේ network interface card කියලා. මොකද්ද? network interface card. ඔයාලා දැකලා ඇති දැන් laptops වල නම් inbuilt වෙනවා Wi-Fi. inbuilt කියන්නේ මොකද්ද? අර ඔයාලා දන්නවනේ දැන් මෙතන ඉන්න දැන් මේක බලන පුතාලා හැමනම් දන්නවා. දැන් ඔයාලා කම්පියුටර් එකක් ගද්දී අහනවනේ separate VG එකක් තියෙනවද? ඔයාලා දැන් Radeon, AMD Radeon, Nvidia, GeForce හරි ඕම් කියනවනේ separate VG එක. inbuilt VG එක කියනවනේ Intel එක. ඒ කියන්නේ motherboard එකට අපි inbuilt කරන්නේ. දැන් laptops වල නම් Wi-Fi inbuilt වෙනවා. හැබැයි desktop computer එකට ආවම අපිට interface card එකක් ඕනේ. දැන් අපිට desktop computer එක Wi-Fi වලට connect කරන්න නම් Wi-Fi අර antenna තියෙන හරි මොකක් හරි එක්ක USB එකෙන් එක්ක ඇතුලේ PCI slot එකකින් ඕක connect කරන්න ඕන networking interface card එක. කොහොමද network interface card එකක් තියෙන්න ඕන. හරි. network interface card එකේ wire වලින් connect කරන්න නම් දැන් අද කාලේ USB වලින් connect කරන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති network port එකක් තියෙනවා. දැන් මම මේක කිව්වට පස්සේ ඔයාලා Google එකේ මේක search කරලා බලන්න හරිද? RJ45. හරිද? RJ45 කියලා තියෙනවා port එක. හරිද? network එක දැන් ඔයාලගේ router එකේ Wi-Fi router එකක් වුණා මොන router එකක් වුණා තොහොම දෙනවා කහ පාට ගොඩක් වෙලාවට ඔය කහ පාට cable එකක් එනවා. හරිද? ඒක wire වලින් connect කරන්න පුළුවන් laptop එකට හරි computer එකට හරි. දැන් computer Wi-Fi card එකක් නැත්තම් computer එකට connect කරන්න ඕන මොකද්ද? RJ45 cable එකෙන් network interface card එකට connect කරලා තමයි computer එකේ internet එකට connect කරගන්නේ. දැන් ඔකයි කතාව. දැන් ඔය networking මම කියවනේ මේවා ඊටාම vast subjects කියලා. ඔයාලා අනාගතේ network field එකේ ඉස්සරහට යනවා. ඔයාලට තියෙනවා cable and switching. හරිද? ඔයාලට තියෙනවා මේ මොනවද routing. ඕවා ඉගෙන ගන්න තියෙනවා. ඒවා පස්සේ හරිද? දැන් අපි basic එක ඉගෙන ගන්න. ඔය cable එක
RJ45 කියන ඔය චූටි ප්ලාස්ටික් කෑල්ලක් තියෙනවා. ඒකට කේබල් කරන විදියකුත් තියෙනවා. හරි. කේබල් එක මේ ඒ පෝට් එක පෝට් එකට ගහන්න පුළුවන් විදිහට RJ45 ජැක් එකට කේබල් එක හදන විදියක් පවා තියෙනවා. ඔයාලට ඕන නම් ඒවා ඉතින් වැඩි දුර ඉන්ට්‍රස්ට් නම් සර්ච් කරලා බලන්න. මුලින්ම ඕන මොකක්ද එතකොට? NIC කාඩ් එකක් ඕන. National Identity Card වගේම තමයි එච්චර වැදගත්. Network Interface Card එක. හරි. ඔක හැම කම්පියුටර් එකකම තියෙනවා. එක්ක inbuilt වෙනවා. desktop computer එක වගේ නම් motherboard එකට එක්ක PCI slot එකකින් ගහන්න ඕනේ. එහෙම නැත්නම් motherboard එකේ inbuilt එකක් පුළුවන්. ගොඩක් වෙලාවට inbuilt වෙනවා. මොකද අනිවාර්යෙන් network port එක එනවාමයි. ඔන්න දැන් එනවා switches and hub කියලා. හරිද? ඔයාලට තියෙනවා ඊට පස්සේ switch and hub. හරිද? මෙන්න මේක හොඳට අහගන්න. හරි? switch and hub. switch and hub. ඊළඟ network device එක. switch එකක් හෝ hub එකක්. දැන් මේක වෙන්නේ මෙහෙමයි. හරිද? අපි දැන් ඔයාලගේ පොතේ මොකද්ද මේකේ තියෙන්නේ? switch and hubs act as the mediator to build a connection between two or more computers. Mediator කියන්නේ මැද ඉන්න කෙනා. එයා හරහා තමයි කනෙක්ට් වෙන්නේ. Guided wired transmission media used. හරිද? guided wired වලින් තමයි ඔය hub එකයි switch එකයි සාමාන්‍යයෙන් traditionally ඔය connect කරන්නේ. ඔයාලගේ ඉස්කෝලේ IT lab එකේ දැකලා ඇති වෙනම box එකක් වගේ තියෙනවා. ඒක ඇතුළට තමයි cables ඔක්කොම යන්නේ. හරි? network topologies වල මම කියලා දෙන්නම් මේකේ මොකද්ද තියෙන්නේ කියලා. right? හරි. එතකොට one end is connected to port and the computer and other end is connected to port in the switch and hub. දැන් මේකයි කතාව. හරිද? මේ පොතේ තියෙන එක මම සරලව ඔයාලට තේරුම් කරලා දෙන්න පොඩි කතාවක්. හරිද? අපිට පුළුවන් ඉස්සරහට මම උගන්වනවා ඔයාලට network topologies වල star topology කියලා topology එකක් උගන්වනවා. ඒකේ මැද ඉන්නවා මේ ඔය කියන mediator. මැද ඉන්නවා මේකට කනෙක්ට් කරනවා computers. හරි? මේ ඉන්නේ computers කියලා හිතා ගන්නවා. මේකට computers මෙහෙම connect කරනවා. හරි. මෙහෙම මේ physical look එකෙන්ම තියෙන්න ඕනේ නැහැ. හරි. දැන් topologies උගන්වද්දී මම ඔයාලට එච්චර ලොකුවට නෑ physical topology and logical topologies කියලා දෙනවා. physical topology කියන්නේ ඇත්තටම අපිට physically පේන විදිය. physically එක build කරන විදිය. logical topology කියන්නේ ඇතුළේ network එක වැඩ කරන විදිය. හරිද? ඕකේ තියෙනවා. ඒකේ මේ ඒව ඕනේ ඒවා A levels වලට වගේ ගියාම ඉගෙන ගන්න තියෙයි. හරිද? දැන් දැන් සාමාන්‍යයෙන් හිතා ගන්නවා මේක star කියලා. මේකේ star topology එකක්. හරි? ඔන්න උගන්වනවා topologies උගන්වනවා. දැන් මේ ඔයාලට තේරුම් ගන්න මම මේක කියන්නේ. හරි? මෙහෙම තියනවා කියලා ගන්නකො network එක. ඔන්න මේක star නේ. තරුවක් වගේ. ඔන්න star topology එක තියෙනවා. මෙන්න මේ මැද device එකට අපි use කරන්න පුළුවන්. එක්කෝ අපිට එතනට use කරන්න පුළුවන් මොකක්ද? එක්කෝ අපිට එතනට switch එකක් use කරන්න පුළුවන්. එක්කෝ අපිට එතනට hub එකක් use කරන්න පුළුවන්. මෙන්න මේ මැද device එකට අපිට එක්කෝ hub එකක් use කරන්න පුළුවන්. එක්කෝ switch එකක් use කරන්න පුළුවන්. මෙන්න මේ කියන එක මොකද ඔළුවට ගන්න. හරි? අද වෙද්දී මම කියනවානේ දවසින් දවස මේ තාක්ෂණයේ දියුණු වෙනවා. දැන් ඉස්සර තිබ්බ අපේ කාලේ Pentium 2, Pentium 3 හරිද? Pentium 1 පවා තිබ්බා. හරිද? ඒ කම්පියුටර් අපිට Pentium 4 කම්පියුටරයක් එහෙම කියන්නේ ඉස්සර මාර ලොකු එකක්. හරි? Celeron ඊට පස්සේ dual core, core 2, core i3 ඔහොම ආවා. හරිද? ඒක ඇතුලේ ආර්කිටෙක්චර් තියෙන process වැඩ කරන ඒක වෙන කතාවක්. දැන් ඔහොම තියෙනවා. දැන් ඒ කාලේ තිබ්බේවා දැන් outdated නේ පුතේ. දැන් outdated ඒවා ඒ කියන්නේ යල් පැන ගිහිල්ලානේ අලුත් ඒවා ඇවිල්ලා. හරිද? අන්න ඒ වගේ hub එක කියන්නේ යල් පැන ගියපු device එකක්. අපි වර්තමානයේ පාවිච්චි කරන්නේ switches. ඔන්න ඕක දැන් ඔයාලා ඔබට ගන්න වර්තමානයේ වැඩිපුරම පාවිච්චි කරන්නේ switches. මේ දෙකේ තියෙන වෙනස මොකක්ද? ඔන්න බලන්න. දැන් මම මෙතනට hub එකක් use කරනවා කියන එක. ඔන්න hub එකක් use කරනවා. හරි? hub එකක් use කරනවා. hub එකක් use කරාට පස්සේ දැන් හිතන්න දැන් මේ මම මේකට මේ අංක මේ දාගන්නම්කෝ මේ letters A B C D E F G H ඔබ දාගමු. හරිද? දැන් මේ H ට හරි අපි කියමු නිකන් මෙතන ඉන්නවා සමන්
සමන් තමයි ඔය දැන් මගේ ෆුල් අර A to Z ප්‍රෝග්‍රෑම් එකේ මම සම්පූර්ණ ඔයාලට තේරෙනවනේ මේ පොඩි කාලයක් ඇතුළත මේ ඔක්කොම විස්තර කරන්න බෑ. ඒ ෆස්ට් ලෙසන්ස් වල මම මේක ලස්සනට විස්තර කරනවා මොනවද අපි ඉගෙන ගන්න සොෆ්ට්වෙයාර්, හાર્ඩ්වෙයාර්, ලයිව්වෙයාර් and ෆර්ම්වෙයාර් කියන. හරිද? දැන් ලයිව්වෙයාර් කියන්නේ වැඩ කරන කෙනානේ සාමාන්‍ය කම්පියුටර් එක වැඩ කරන කෙනා. හරිද? එයා එක්කෝ ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්, නෙට්වර්ක් ඉංජිනේර් කෙනෙක්, එක්කෝ කැෂියර් එකේ මේ බිල්ස් මේවා කරන කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ පුතේ. හරිද? දැන් සමන් එච් එකේ වැඩ කර ඉන්නවා. හරිද? එයාට ඕන අපි හිතමු නිකන් මෙතන E එක ගමු. E ගමු මෙතන ගමු අරුණි කියලා කෙනෙක් ඉන්නවා. දැන් සමන්ට ඕන අරුණිට මැසේජ් එකක් දෙන්න. හරිද? සමන්ට ඕන අරුණිට මැසේජ් එකක් දෙන්න. එයා මෙතන හබ් එකක් තියෙනවා. දැන් හිතාගන්න හබ් එකක් තියෙනවා. එයා මේ මැසේජ් එක මෙතනට යවුවා මේ කම්පියුටර්ස් ඔක්කොට මේ මැසේජ් එක ගිහිල්ලා තමයි අරුණිට යවන්නේ. ඇයි ඒ හබ් එක ඉන්ටෙලිජන්ට් නැහැ. ඉන්ටෙලිජන්ට් නැහැ. ස්විච් එකට සාපේක්ෂව කම්පැරටිව්ලි බලද්දි ඉන්ටෙලිජන්ට් නැහැ. හබ් එකට හොයාගන්න බෑ. මගේ හරියම ඩෙස්ටිනේෂන් එක කොතනද? එතනට විතරක් මම මේක ඩිලිවර් කරන්න ඕන කියන එක හබ් එකට හොයාගන්න බෑ පුතේ. හරිද? ඒක නිකන් හරියට මේ වගේ. දැන් මම මෙතන ක්ලාස් එකේ උගන්වන්න ඉන්නවා. හරිද? දැන් මෙතන ඉන්නවා ඔය සමන්තුයි අරුණි කියලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් එනවා සමන් හරි අරුණි ඉන්නවා කියලා හිතන්න. සමන් කියන්නේ මගේ ක්ලාස් එකේ කෙනෙක් නෙමෙයි. හරිද? සමන් එනවා. සමන් ඇවිල්ලා මට කියනවා මේ සර් එක්ස්කියුස් මී පොඩි හදිස්සියකට මට අරුණිට පණිවිඩයක් දෙන්න පුළුවන්. හරිද? දැන් ඔන්න මම හබ් එකක් කියලා හිතන්න. මම කියනවා ළමයි මේ සමන් ඇවිල්ලා ඉන්නවා මේ අරුණිට මැසේජ් එකක් දෙන්න කියලා මට කියනවා අරුණිකෝ විදිය මම අහනවා. එතකොට කලබල වෙන්නේ කවුද? පන්ති උරවල වෙන්න පුළුවන්. සාමාන්‍ය මැසේජ් එක ගන්න කෙනා අරුණි තමයි කලබල වෙන්නේ. හැබැයි ඒක වැඩක් නැහැ. මම බ්‍රෝඩ්කාස්ට් කරනවා මුළු පන්තියටමනේ. මම මුළු පන්තියම බ්‍රෝඩ්කාස්ට් කරනවා. හැබැයි මම ස්විච් එකක් නා. හිතන්න මම ස්විච් එකක් නා. සමන් පුතාගෙනවා ඔන්න ආවා. හරිද? සමන් කිව්වා සර් මෙහෙමයි මේ මට අරුණිට මැසේජ් එකක් දෙනවා. මම මොකද කරන්නේ? එක්ක බල් ළඟට ගිහිල්ලා හරි නැත්තම් අතින් කතා කරනවා හරි අරුණි දුව පොඩක් එන්න. මේ සමන්ට මැසේජ් එකක් දෙන්න කියනවා එයාට කියලා. එයාට විතරක් මැසේජ් එක පාස් කරනවා. ඇයි එයාට විතරයි දරුවෝ මැසේජ් එක දෙන්න ඕනේ. අන්න ස්විච් act in an intelligent way. ඒ කියන්නේ ස්විච් එක හබ් එකට සාපේක්ෂව ඉන්ටෙලිජන්ට් ඩිවයිස් එක. එයාට පුළුවන් හරියටම තමුන්ට යවන්න ඕන කියලා. දැන් මෙතන හබ් එකක් නම් මේ හැමෝටම යවනවා කියලා කියනවා. දැන් මෙතන හිතන්නකො ස්විච් එකක් තියෙනවා කියලා. ස්විච් එකක් තියෙනවා. ඔන්න ස්විච් එකක් තියෙන මෙතන මැද තියෙන ස්විච් එකක් කියන එක. ඔන්න සාමාන්‍ය යවනවා මේ ස්විච් එකට. එයා හරියටම වෙන කම්පියුටර්ස් වලට යවන්නේ ආරුණිට මැසේජ් එක යවනවා. ඒකෝර අනිත් කට්ටිය කලබල වෙන්න ඕනේ නැහැ ඒකට. මොකද ඒ දෙන්න මෙයාට මැසේජ් එක යවන්න ඕන තැනට ගිහිල්ලා ඉවරයි. තේරුණාද හොඳටම? මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඕක තමයි හබ් එකයි ස්විච් එකයි වෙනස. හබ් එක ඒ කියන්නේ අද වෙද්දී අවුට්ඩේටඩ්. හබ් එක කම්පැරටිව්ලි ස්විච් එකට වඩා ඉන්ටෙලිජන්ට් ඩිවයිස් එකක් නෙමෙයි. ස්විච් එක ඉන්ටෙලිජන්ට් ඩිවයිස් එකක්. ඇයි ඒ? එයාට හරියටම හොයාගන්න පුළුවන් මේ තමුන්ගේ මැසේජ් එක හරියටම ඩිලිවර් කරන්න ඕන ගෙදර නෙමෙයි. සෝරි මේ කෙනා කවුද කියලා. right මට මම අර ඉමේජිනේෂන් එකක් තියාගෙන කියලා දෙන්නේ ඔයාලට එක එක්සැම්පල්ස් එකක් දීලා මේක හොඳට පැහැදිලි වෙනවා. හරි right දැන් ඔයාලගේ පොතේ තියෙනවා the main difference is data transmission is speed. Hub sends the transmitted data all computers but switch send data to relevant computer only. ඒක හරියට මම කිව්වේ ඒක. හරි. එතකොට මම කිව්ව උදාහරණය ඔබ ඔළුවට ගන්න. Here hub may create on the unnecessary network data congestion. ඒ කියන්නේ මොකද්ද හබ් එකෙන් මේ ඔක්කොටම යවන්නේ නිකන් ඔයාලා හිතන්න අනවශ්‍ය කට්ටියකට මේක යවන්නේ ට්‍රැෆික් එකක් ඇති වෙනවනේ අනවශ්‍ය පාරවල් වල යද්දි ට්‍රැෆික් එකක්. අන්න ඒ වගේ තමයි මෙතන වෙන්නේ කන්ජෙෂන් එකක්. හරි ඇති වෙනවා. ඊට පස්සේ ඉන්න ට්‍රාන්ස්මිෂන් hub uses half duplex mode. මම ඔන්න කියලා දුන්න half duplex කිව්ව ගමන්ම ඔයාලට එක්සැම්පල් එකකින් ඒක මතක තියාගන්න වෙන්න ඕනේ. මොකද්ද? walkie talkie එකක් ඔළුවට එන්න ඕනේ. half duplex. Switch uses full duplex mode. ස්විච් එක ෆුල් ඩුප්ලෙක්ස් මෝඩ් එක යූස් කරනවා කියන එක තමයි උතර කියන්නේ. හොඳටම පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඔන්න දෙවනි නෙට්වර්ක් ඩිවයිස් එක ස්විච් එකයි හබ් එකයි ඔන්න මම හොඳටම ඔයාලට පැහැදිලි කරා. right අපි යමු ඊළඟ එකට. මම මේ පොතේ විදිහට යන්නේ. පොතේ විදිහට යන්නේ. right ඊට පස්සේ තියෙනවා Wi-Fi fidelity. Wi-Fi
දැන් සාමාන්‍යයෙන් මේ කියන්නේ Wi-Fi technology has become the most popular media. මම ඔයාලට කලින්ම කිව්වා. ඔයාලගේ ගෙවල් ඇතුලේ networks හැදෙන්නේ home networks හැදෙන්නේ Wi-Fi එකෙන්. ඒකට CCTV power connect කරන්න පුළුවන්. smart home එකක්. අර ඔයාලා දැකලා ඉතින් dialogue එකේ ඉස්සර ගියා advertisement එක රංගන හේරක් අපේ මේ ක්‍රිකටර් කෙනෙක් ඉන්නේ. මේ හොඳ ජනප්‍රිය ක්‍රිකටර් කෙනෙක් එයා මේ Wi-Fi එකෙන් මුළු ගෙදර lights ඔක්කොම control කරනවා. අද වෙද්දී voice commands පවා දෙන්න පුළුවන්. smart home technology කියන එක ඇවිල්ලා smart වෙනවා හැමදේම. හරි. දැන් මම ඔයාලට උගන්වන්න නම් ඉස්සරහට දැන් මම කියලා දෙනවා මේකේ cloud computing කියන්නේ මොකක්ද කියලා. ගොඩක් කට්ටිය මම දැක කියලා දෙනවා cloud computing කියන්නේ මේ බලාකුළු වල cloud කියන නම බලාකුළු තමයි. හැබැයි ආයෙත් මම කියනවා මගේ blog එකේ link එක තියෙනවා පල්ලෙහා data centers කියලා මම ආටිකල් එකක් ලියලා දෙනවා. ඒකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ මොකද්ද මේ අපේ data වලට ඇත්තට මොකද වෙන්නේ? අපි FB එකේ හරි YouTube එකේ හරි මොකක් හරි අපි දාන්න data කොහෙද store වෙන්නේ? හරිද? ඒක ඔයාලට බලන්න පුළුවන්. cloud කිව්වම ඔයාලට දැන් මතක් කරලා තියෙන Google Drive, OneDrive, ඔබ තියෙනවා ගොඩක්. හරිද? Dropbox. හරි? අපි ඒක කතා කරමු. හරි? ඉස්සරහ කතා කරමු. හරි? ඊට පස්සේ Wi-Fi technology has become දැන් ඒක මම කියවනේ for this work Wi-Fi access points are used. This allows users to build computer network easily and interconnection for mobile phone laptop using radio waves. Wi-Fi වල වැඩ කරන radio waves ඒක හරහා අපිට පුළුවන් Wi-Fi router එකක් මැද තියනවා නම් අපේ laptops, computers, tab මේ ඕන එකක් එකට connect කරන්න පුළුවන්. ඔයාලා ඒක දැන් දන්නවා. ඒක බලන්න අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. router මොකද router එකක් කියලා කියන්නේ? Router is the device used to build the connection between two or more computer network. ඒක හරිය network එකක් හැදෙන්නේ ඒක. ඕන. It called as a gateway. හරිද? router එක gateway එකක් කියන්නේ. හරිද? gateway එක. This finds out the most suitable port for data transmission in the network communication. Most suitable port එක routing කරනවා. routing and switching කියලා දෙනවා. මම හරියටම බැලුවේ නෑ ඒ levels වල තියෙනවද කියලා degree level එකේ නා routing and switching කියලා දෙන්න. මම තියනවා කොහොමද ඒක කරන්නේ කියලා සරලව ඔයාලා most suitable port එක හොයාගන්නවයි කියන එක ඔළුවේ තියාගන්න කොහෙන්ද ලේසියෙන්ම යවන්න ඕන පාර. හරියට නිකන් අර හොඳට අර Uber එකේ ඔයාලා pick me එකේ දැම්මම ලේසිම පාර පෙන්නන්නේ traffic අඩුම ලේසිම පාර. අන්න ඒ වගේ තමයි route කරනවා. හරි. ඒක තමයි router එකෙන් වෙන්නේ. හරි. right. ඊට පස්සේ modem. ඔන්න ලස්සන තව කතාවක් තියෙනවා. හරිද? ලස්සන තව කතාවක් තියෙනවා. modem. හරි. මේකේ කියනවා දැන් ඔයාලගේ තියෙනවා මේ පොතේ කියනවා modem වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් internal modem and external modem කියලා. ඔව් හරි. external modem කියන්නේ internal modem එක ගොඩක් ඔය desktop computers වල ඇතුලේ මේ PCI slot එකට වගේ ගහන්න වෙනවා. එන්නේ දාලා තියෙනවා ඔයාලගේ පොතේ කාඩ් එකක්. හරි. internal modem PCI slot එකට දාන කාඩ් එකක්. හරිද? එහෙම කරන්න පුළුවන්. අද ගොඩක් external modem වෙන ගොඩක් වෙලාවට අද අපේ router එක කියලා කියනවනේ ඔයාලා ඔය වචනෙන් කියන්නේ. ඔය Huawei ඔයාලට හම් වෙනවනේ ඔය trolling ඔය routers ඔය dialogue එකේ Mobitel එකේ හම් වෙන routers තියෙන්නේ. හරි. ඒව ඇතුලේ already router එකක් මේ sorry modem එකක් කියනවා. හරි. router එක ඇතුලේ දැන් modem එකක් කියනවා. හැබැයි modem එකේ කාර්යභාරය තමයි ඉතාම විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ. පොතට ඔළුවට ගන්න මේ කියන එක. හරිද? දැන් හිතන්න මම මෙතනදී උදාහරණ ගන්නවා ඔයාලගේ SLT connection එක. මම පෞද්ගලික විශ්වාස කරන තමයි දරුවෝ දැන් මමත් අපේ කාලේ දැන් ඉන්ටර්නෙට් ඒ දවස්වල ඔය GPRS කියලා බොහොම slow. අද වගේ නෑ 3G ආවේ පස්සේ 2G තිබ්බේ. හරිද? මම පාවිච්චි කරලා දෙනවා අර මේ ඒරියල් එක අදින ඉස්සර අපි ඔයාලා සෙල්ටෙල් එක කියන්නේ ගඩොල් භාගය කියලා කියන්නේ. සෙල්ටෙල් කියන්නේ අත්‍තරම සර්විස් එකක්. පස්සේ ඒක ටීගෝ වුණා, එටිසලාට් වුණා. අද වෙද්දි හච් එක බර්ජ්ලා තියෙනවා. හරි. සෙල්ටෙල් කියන්නේ සර්විස් එකක්. එතකොට ඒ දවස්වල මේ මොකද්ද මේ පස්සේ ඒ වයර්ලස් පැත්තෙන් ඉන්ටර්නෙට් එච්චර ස්පීඩ් එක පස්සේ කාලෙක SLT ළඟට ආවා ADSL කියලා කනෙක්ෂන් එකක්. ආලෝ විශ්වාස කරන්න මම මේ මගේ පෞද්ගලික මතය කියන්නේ මම ඇත්තම ස්ටේබල් කනෙක්ෂන් එකකට අදටත් රෙකමන්ඩ් කරන්නේ එක්ක ෆයිබර් ඔප්ටික්ස් එහෙම නැත්නම් ADSL.
මේ ADSL කියන එකේ වචනේ තේරුම තමයි asymmetric digital subscriber line කියලා. ඒවා මම විස්තර කරන්න හරියද? ඉස්සරහට විස්තර කරන්න මොනවද asymmetric digital subscriber line කියන්නේ කියලා. මේ ADSL සරලව කියනවා අර copper wire එකේ ඉන්නේ SLT copper wire එකේ ඉන්නේ. එහෙම ඇවිල්ලා ඔයාලා මේක කරලා ඔයාලා පාවිච්චි කරනදී අද fiber optics එනවා වගේ copper wire එකේ ආපු. දැන් ඔන්න මම ඒක ගන්නකො. හරිද? මේ මොඩම් එකේ කාර්යභාරය පැහැදිලි කරන්න මම ඒක ගන්නකො. දැන් ඔන්න SLT ශ්‍රී ලංකා ටෙලිකොම් ඔන්න දැන් තව කරුවක් තියෙනවා මේක. ඒ කියන්නේ මම කරුවක් මේවා දෙන්නම්. ඒ කියන්නේ දැන් ඔය වයර් එක යනවනේ. ඊට පස්සේ මෙන්න මෙතනින් එනවා ඔයාලගේ ගෙදර මෙතන තියෙනවා. හරි. ගෙදර මෙතන තියලා ඔයාලගේ එළියට එනවා අර පොඩි බොක්ස් එකක් එනවා දැකලා තියෙනවද? අන්න හරි. ඒ බොක්ස් එකෙන් ගේ ඇතුළට එනවා ඒ බොක්ස් එකට ගිහිල්ලා එතනින් earth wire එකකින් ground වෙලා මම විස්තර කරන්නේ ඔයාලට ගොඩාක් වැඩි නිසා ඇතුලේ මම අවශ්‍ය දේවල් ටික කියන්නම්. ඔයාලට අවශ්‍ය දේවල් ටික. හරි. ඇතුළට ආවම මෙන්න මේක එනවා. දැන් මේ ඇතුලේ තියෙන මම මේ වෙන පාටකින් අදින්නම්කො. හරි. ඔන්න මේ වයර් එක එනවා මෙන්න මෙහෙම එකකට. මෙන්න මේ පොඩි බොක්ස් එකකට එනවා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඔයාලා යූස් කරනවා. අපි මේකට කියනවා ස්ප්ලිටර් එක කියලා. ස්ප්ලිටර් එක කියලා කියනවා. ඔන්න මේ ලයින් එක දැන් මේක ගේ ඇතුලේ තියෙන කියලා දාන්න. මෙහෙම එනවා මේකට. ඊට පස්සේ මෙන්න මෙතනින් දෙපැත්තට මේක දෙනවා. ඒක එකක් ගිහිල්ලා ඔයාලගේ ෆෝන් එකට යනවා. දැන් ඔන්න ෆෝන් එක කියනවා ටෙලිෆෝන් එක කියනවා. මොකද ටෙලිෆෝන් කෝල්ස් එන්නත් ඕනනේ. ඔන්න අනිත් එක මෙහෙම යනවා. එහෙම ගිහිල්ලා ඉස්සර තිබ්බා මොඩම් එක විතරක් එන ඒවා තිබ්බා. ඔය මේ අද රවුටර්ස් කියන ඔය Wi-Fi කනෙක්ට් කරන්න බැරි කෙලිම කම්පියුටර් එකට විතරක් මේ චූටි පොඩි බොක්ස් එකක් ඒක පස්සේ තමයි රවුටර්ස් ආවේ. ඒ කියන්නේ Wi-Fi කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් කෙලිම කම්පියුටර් එකට විතරයි කනෙක්ට් කරන්න පුළුවන්. එහෙම මේ මොඩම්ස් ආවා. මොඩම් ආවා. හරිද? ඔන්න දැන් මේක ගිහිල්ලා මොඩම් එකට යනවා. ඔන්න මොඩම් එකට යනවා. ඔන්න මම දැන් මොඩම් එක ගන්නවා. මොඩම් එකට ගිහිල්ලා තමයි මෙතන ගොන්න මේක Wi-Fi රවුටර් එකක් විදියට ගන්න පුළුවන්. ඒකේ ඉන්බිල්ට් මොඩම් එකක් තියෙනවා. ඔයාලා ඒක ඔළුවට ගන්න. ඔන්න දැන් මෙහෙම ලැප්ටොප් එක තියෙනවා. ලැප්ටොප් එකට නෙමෙයි අතන මම මෙතන මම මෙතන ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් ගන්නවා. ඩෙස්ක්ටොප් කම්පියුටර් එක. හරිද? ඔන්න ඩෙස්ක්ටොප් කම්පියුටර් එක තියෙනවා. හරිද? ඔන්න මොඩම් එක තියෙනවා. දැන් මොකක්ද වෙන්නේ? කම්පියුටර් එක කියන්නේ දරුවෝ දැන් ඔයාලගේ තියෙනවනේ සිග්නල්ස් කම්පියුටර් එක ඩිජිටල් ones and zeros තේරුම් ගන්න කියලා ones and zeros තේරුම් ගන්න කියලා මම කිව්වා මේකට බයිනරි කියලා. number system conversions වලදී ඔක්කොම number systems උගන්වනවා. හැම එකම කන්වර්ට් කරන්න උගන්වනවා. මම හිතාගෙන ඉන්නවා එකක් YouTube වීඩියෝ එකක් දාන්න. ඒ නිසා මේක subscribe කරලා bell icon එක press කරලා තියන්න මම කිව්වා වගේ. එතකොට මේක දාපුවා ඔයාලට ඒ හරිද? මේ කොහොම හරි වැඩේ ගොඩ යනවා. හරි? හොඳට ක්‍රමානුකූලව ඉගෙන ගන්න ඕන නම් එන්න අරකට. හරි? මට කරන්න මේ මෙතනදී කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා. හරි? ones and zeros මේ ඩිජිටල්. හරි? දැන් අපිට මෙහෙම සිග්නල්ස් අඳින්න පුළුවන්. ඔන්න බලන්න. දැන් අපිට සාමාන්‍යයෙන් ඇනලොග් සිග්නල් එකක් ඇඳුවොත් දරුවෝ මේක ඇනලොග් සිග්නල් එකක් කියලා ගමු. ඇනලොග් සිග්නල් එක මෙහෙම වේරි වෙනවා. හරි? කොහොම තමයි යන්නේ. හැබැයි ඩිජිටල් සිග්නල් එකක් කොහොමද යන්නේ? ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ කොහොමද? ඔන්න 1 0 1 0 ඔහොම තමයි යන්නේ 1 0 1 0 ඔහොම යන්නේ. හරි? ඒ කියන්නේ ones and zeros. කම්පියුටර් එක කියන්නේ මොන ඩිවයිස් එකක්? ඩිජිටල් ඩිවයිස්. මෙයාට තේරෙන්නේ මොනවද? ones and zeros. දැන් මේක එන්නේ කොහෙද? කණුවේ ඉඳන් කණුවේ ඉඳන් මේ මෙතනට එනේම මොන සිග්නල්ද දරුවෝ මෙතනට එනකන් එන්නේ. මෙතනට එනකන් එන්නේ මොන සිග්නල්ද? ඇනලොග්. ඇනලොග් කියන්නේ මෙන්න මේ විදිහට තමයි සිග්නල් එක එන්නේ. මොඩම් එකට යනවා. මොඩම් එක හරහා ගිහිල්ලා මේ පැත්තට යනවා ඩිජිටල් සිග්නල්. ඩිජිටල් වෙලා තමයි කම්පියුටර් යන්නේ. ඇයි? කම්පියුටර් තේරුම් ගන්න ඕන ඩිජිටල් සිග්නල්ස්. රයිට්. ඊට පස්සේ මෙයාගේ මේ පැත්තට තියෙනවා. ඔන්න ඩිජිටල් සිග්නල් එකක් එනවා. දැන් කණුවෙන් යන්න ඕන එකක්. ඒක මේ පැත්තට ආයෙ යද්දි ඇනලොග් කරනවා. මේකෙන් මෙහාට යද්දි ඩිජිටල් එකක් ඇනලොග් කරනවා. හොඳට තේරුම් ගන්න. හරිද? මෙන්න මේක. මොඩම් ඔන්න මොඩම් එක වචනෙන්ම තේරුම් ගන්න පුළුවන් මේකෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි දරුවෝ මේක බෙදනවා මෙන්න මෙහෙම මොඩම්
dem කියලා. කොහොමද දන්නේ? mod and dem. mod කියන්නේ මොකද්ද? mod and dem. හරිද? ඔන්න ඔහොම බෙදන්න පුළුවන්. දැන් ඔත්තට මතක තියෙන්නේ මේක අහුවට පස්සේ mod කියන්නේ modulation. modulate කරනවානේ. modulation. analog signal එක එනවා. analog signal එක එනවා. ඔන්න analog signal එක මෙතන යනවා. modulate කරනවා. modulate කරනවා මොකක්ද වෙන්නේ? digital signal එකක් විදිහට කම්පියුටර් එකට යනවා. digital signal එක මෙහාට එනවා. හරිද? අර dem modem කියලා හැදිලා තියෙන්නේ demodulation. මොකද්ද? demodulation. digital signal එක මෙහෙම එනවා. මේක අකුලට යනවා. demodulate වෙනවා. demod කියලා මම දාන්නම්. ඔන්න analog signal එකක් විදිහට එළියට ගිහිල්ලා කොහොම යනවා. හොඳටම තේරුණාද මේක? මම හිතනවා ඔයාලට හොඳටම තේරෙන්නේ නැති කියලා. මේ modern dem combine වෙලා තමයි modem කියන එක හැදලා තියෙන්නේ. combination එක. හරි. modem කියන එක හැදලා තියෙන්නේ. පැහැදිලිද? හරි. අර මම කිව්ව එක පොතේ තියෙනවා. Today's routers have a modem inbuilt in device. ඔයාලා බලන්න modem එක ආදසර තියෙන modem එක මේ අපිට පේන modem එක router එක ඇතුළේ අද තියෙන්නේ. හරි. දැන් ඔයාලට මේ dialog වගේ ගත්තොත් ඔක මේ අපිට ඒත් එහෙම තමයි අපි ඒවා සංකීර්ණ දේවල්. හැබැයි මේ තේරුම් ගන්න මේ වැදගත් එක තමයි මෙන්න මේ SLT connection එකෙන් මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. මම ඔයාලට මේ ගොඩාක් ලොකු විස්තර දාන්නේ නැහැ. මම ඔයාලගේ ස්කෝප් එක හොඳට ඔළුවේ තියාගෙන තමයි මේක කියලා දෙන්නේ. right. okay. ඊට පස්සේ අපි යමු දැන් මොඩම් එක හරි. මම මේක වකනවා. හරි. ඊට පස්සේ අපි යමු firewall එකක් කියන්නේ මොකක්ද කියන බලන්න. දැන් මේ වචනාර්ථයෙන් ගන්න වෙනවා ඈ. ඇයි මේවට මෙහෙම දාලා තියෙන්නේ? හරි. firewall එක. මොකක්ද දරුවෝ මේ? ගිනි ගන්න බිත්තිය. හරිද? firewall අපි සරලව මේක ඔළුවට ගන්න. අපි firewall එකක් use කරන්නේ for the network security. For the network security, right? network security එක තමයි අපි firewall එකක් use කරන්නේ. මේ firewall එක අපිට software එකක් විදිහට දෙනවා. SW කියලා දාන්න software. hardware එකක් විදිහට අර hardware tangible කරන පුළුවන් firewall එකක් ගන්න පුළුවන්. ඒක පොඩි firewall දෙනවා. ගණන් ඒක ඔය ගොඩක් ඔය මේ companies වල වගේ use කරන firewall. දැන් ඔයාලගේ පොතේ මොකක්ද මේ තියෙන්නේ? ඔන්න දැන් පොතේ තියෙනවා පොඩි draft එකක්. හරිද? logo code එකක් ඇදලා තියෙනවා, earth එක ඇදලා තියෙනවා. ඒකට internet කියලා දාලා තියෙනවා. internet කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මේකෙන් මෙහෙම එනවා කියලා දාලා තියෙනවා මේ එනවා විතර නෙමෙයි යනවා. හරි? මෙන්න මෙතන තියෙනවා firewall එක. ගිනි ගන්න බිත්තියක්. හරිද? ඊට පස්සේ එනවා ඔන්න මම කිව්ව රාවුට් මේක හබ් එකක් හරි ස්විච් එකක් හරි. ඔන්න computers connect කරලා තියෙනවා. දැන් මේක firewall එකක්. මේ firewall එක හරහා යන්නේ data and information. අපිට මෙතනදී පුළුවන් මොකද්ද මෙතන පොතේ තියෙන්නේ? හරි? secret barrier. secret barrier එක. අර barricades දාලා තියෙන barrier එකක් ඒක. හරිද? between internet and network. between internet and ඔයාලගේ network එක. අපි මෙතන නිකන් ගහමු school network එක වගේ. school network එක නිකන් ගමු ඔයාලා දකින්න දෙන්නේ හැමදාම school network. මේක තමයි secret barrier. මෙතනින් barrier එකක් කියනවා. මොකක්ද මේ කියන්නේ? exchange data among computers. Firewalls can be purchased in both forms, software and hardware. ඔයාලා Windows firewall එක තියෙනවා. හරි? Windows ලගේ inbuilt වෙන firewall එකක් බලන්න computer එකේ. ඒ වගේම hardware firewalls උත් අපිට ගන්න පුළුවන්. ඇත්තටම මෙතනින් වෙන්නේ මේකෙන් එන ඔය අනවශ්‍ය මොනවා හරි ඔය මේ unauthorized access එනවා නම් එහෙම නැත්නම් ඒවා මම කියලා දෙන්න. හරිද? අනවශ්‍ය මේ මොන harmful දේවල් එනවා නම් මෙතනින් break කරන එක තමයි කරන්නේ. මේක secret barrier එකක් කියන්නේ ඒක. හරිද? right. ඊට පස්සේ තියෙනවා ඔයාලට client server network එකක් කියලා. හරිද? client server network එකක් කියලා පොතේ තියෙනවා. client server network එකක් කියන එකට එන්න කලින් මම ඔයාලට මෙහෙම දෙයක් උගන්වන්නම්. හරිද?
අපි සාමාන්‍යයෙන් ඔය client server modes තියෙනවා client server. තව එකක් තියෙනවා පොතේ මම හිතන්නේ පොතේ මම දැක්කේ නෑ peer to peer කියලා. peer to peer. හරිද? peer to peer. දැන් ඔයාලා මේ මට ඒකට උදාහරණයක් ඔයාලට සරලව ගන්න ඕන peer to peer කියන්නේ දැන් විතර server client server එක පැහැදිලි කරොත් මම සරලව client server එක පැහැදිලි කරලා ඉන්න. ඔයාලගේ ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකේ කියනවා නේද centralized computer එකක්. සමහරවිට ඔයාලා කැමති නැති කම්පියුටර් එකක් තියෙනවා centralized. ඒකෙන් තමයි සියලු කම්පියුටර්ස් කන්ට්‍රෝල් වෙන්නේ පාස්වර්ඩ්ස් දාලා කියනවා. ගොඩක් කරලා මැද තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙහෙම ලයින්ස් තියෙනවනේ ඔයාලගේ. ඒකේ කම්පියුටර්ස් මෙහෙම තියෙනවනේ. මෙහෙම කම්පියුටර්ස් තියෙනවා. මේ ඔක්කොම මේ සර්වර් එක හරහා තමයි යන්නේ. මේ සර්වර් එකේ software එක install කරොත් මේවට use කරන්න පුළුවන්. ඒක advantages. හරි. client server එකේ තියෙන දැනට මෙහෙම හිතන්නකො සර්වර් ඉන්නවා client computers ටිකක් තියෙනවා. සර්වර් එකෙන් තමයි ගන්න. ඉන්ටර්නෙට් එකෙත් උමයි. client ඉල්ලනවා information server ඒ ඉල්ලන information දෙනවා. හරි. peer to peer කියලා කියන්නේ මේක server එකක් නෑ. හරිද? එතන තියෙන්නේ ඔයාලගේ දැන් laptops තියෙන්නේ. හරි. ඔයාලා හිතන්න දැන් ඔයාලා යුනිවර්සිටි එකකට එහෙම ගියාම ඒ level කරලා යුනිවර්සිටි එහෙම ගියාම ඔයාලට group project කරන්න හම්බ වෙනවා. group project කියලා જાතියක් තියෙනවා. එහෙම කරන්න හම්බ වෙනවා. හරි. group project. එතකොට ගොඩාක් වෙලාවට මේ Wi-Fi එකෙන් හරි මොන විදියකින් හරි මෙන්න මේ දැන් හිතන්නකො මෙතන ඉන්නවා සාමාන්‍ය මෙතන ඉන්නවා අර කිව්වා යාරෝනි අපි ඔහොම නම් ටිකක් ගමු. මෙතන ඉන්නවා ඉසුරු මෙතන ඉන්නවා මේ හරිදු ඔහොම ඉන්නවනේ. දැන් මෙයාලගේ ලැප්ටොප්ස් මෙහෙම එකට ඉන්ටර්කනෙක්ට් කරගන්න පුළුවන්. අන්න ඒවට අපි සරලව මම ඉතාලම සරලව කියන්නේ ඒවට peer to peer. එතන සර්වර් එකක් නැහැ. එතන සර්වර් එකක් නැහැ. හරි. දැන් මෙතන ඔයාලට කියන්නේ client server විතරයි. මොකද්ද මේ කියන්නේ? A server computer responds to the client computer connected to the server. A network operating system installed in the server. ඔතන අහගන්න. දැන් ඔයාලගේ ලැප්ටොප්ස් වලට දානවානේ මේ Windows 10, Windows 8, Windows 7 ඔන්න ඔය වගේ සර්වර් වලට වෙනම OS එකක් තියෙනවා. ඔපරේටින් සිස්ටම් කියලා වෙනම පාඩමක් තියෙනවා. ඒවත් කරනවා හරි. OS. සර්වර්ට දාන OS එකක් තියෙනවා. සර්වර් OS එකක් අපි කියන්නේ. සර්වර් ඔපරේටින් සිස්ටම් එක. හරි. ඒක ඔයාලගේ මේ සාමාන්‍ය කම්පියුටර් එකකට දාන ඔපරේටින් සිස්ටම් එකෙන් වෙනස් වෙනවා. ඒක ඇයි එයා සෙන්ට්‍රලයිස්ඩ් ඩිවයිස් එකක් නේ. අනිත් කට්ටියම කන්ට්‍රෝල් කරන සාමාන්‍යයෙන් අපි කියන්නේ මෙතන මේ ක්ලයන්ට් ලට වැඩිය ගොඩාක් පවර්ෆුල් කම්පියුටර් එකක් තමයි මේ සර්වර්ට තියන්නේ. දැන් හිතන්නකෝ මේ මම ඔයාලට සරලව තේරුම් ගන්න කියන්නකෝ. ඉතාලම සරලව. මෙතන ක්ලයන්ට්ස් ලගේ කම්පියුටර්ස් අපි ගමු Core i3 කියලා. සාමාන්‍ය සර්වර් Core i7 වගේ 7 5 වගේ හොඳ පවර්ෆුල් කම්පියුටර් එකක්. ඇයි මේ ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ? මේකට තියෙනවා server OS එකක් දාලා. හරිද? server OS එකක් දාලා network operating system is installed in the server. The one who requests data or information via internet or from the area network called client, and the one who provides the data information called server. ඒක හරි. මෙයා ඉල්ලන කට්ටියට අපි කියන clients ලා මෙයා මේ ඉල්ලනවා ඉන්ටර්නෙට් එකකින් ඉල්ලුවොත් මෙයා through යන්නේ. හරිද? එතකොට මේක දෙන කෙනාට අපි කියනවා server එක කියලා. මේ සාමාන්‍යව centralized device එක අපිට server එක විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද client server architecture එක? කොට අපි architectures කියලා කියන්නේ. හරිද? A levels වලදී කියන්නේ architectures. හරිද? peer to peer architecture, client server architecture. හරි? මේක තමයි client server architecture. client server model. අපේ පොතේ තියෙන විදිහට ඔයාලා ඔළුවට ගන්න. දැන් ඊළඟ එකට එමුවා. හරිද? මොකක්ද ඊළඟ එක? Types of a computer network, right? What types of computer networks? Types. අපි කියන්නේ එක type එකේ කට්ටිය ඉන්නවා කියලා. එක type එකේ මේ දේවල් දෙක එක විදිහේ එහෙම තියෙනවා කියලා අපි කියන්නේ. කොට කියන්න දරුවා හරි? පොඩක් ඉන්න. Types of a computer network.
ඔයාලගේ තියෙනවා මූලිකව මේක බෙදලා තියෙනවා local area network. local area network. අපි ඒකට කියනවා LAN කියලා. LAN. අදින් පස්සේ LAN කිව්වොත් ඔයාලා දැනගන්න ඕන local area network. metropolitan area network. අපි ඒකට කියනවා MAN කියලා. MAN. ඊට පස්සේ ඔයාලගේ තුනයි දාලා තියෙන්නේ wide area network. අපි ඒකට කියනවා WAN කියලා. WAN. හරි. දැන් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. හරි. සරලව ඔයිට අමතරව තියෙනවා තව ටයිප්ස් හරි CAN කියලා සිස්ටම් එකක් තියෙනවා මොකද ඊටන් අමතර දැන් මොකද කියන්නේ මේකට අපි කියනවා කැම්පස් ඒරියා නෙට්වර්ක්. කැම්පස් ඒරියා නෙට්වර්ක් ගොඩක් වෙලාවට දැන් අද අපි හදන පොඩිම නෙට්වර්ක් එකක් වේ. දැන් හිතන්නකෝ ගෙදර හදන නෙට්වර්ක් එකක් පවා අපි ගන්නේ LAN එකක් විදියට. ඒක තමයි අපි කන්සිඩර් කරන්නේ LAN නෙට්වර්ක් එකක් කියලා. හැබැයි ඒකට අපි අපිට ඕන නම් PAN කියලා කියන්නත් පුළුවන්. පර්සනල් ඒරියා නෙට්වර්ක්. කොහොම බෙදන්න පුළුවන් හරි. ඔයාලගේ තියෙන්නේ මේ තුන ප්‍රධාන තුන. මෙහෙම තියෙනවා හරි. හරි. ඒවා අමතර දැනුමට. හරි. අපි මම මේක සාකච්ඡා කරගෙන යද්දි කියන්න මොනවද ඇයි මම ඒක කිව්වේ කියලා. හරි. LAN. ඔයාලගේ පොතේ මොකද්ද ඒක describe කරලා තියෙන්නේ කොහොමද? A LAN connects computers inside a room or several rooms in a building. building එකක් ඇදලා දාලා තියෙනවා. The computer network built in school, university or small scale business or an office can be given as example. දැන් ඔයාලා හිතන්න ඔයාලගේ ඉස්කෝලේ IT lab එකේ තියෙන network එක. ඔයාලගේ ඉස්කෝලේ දැන් IT labs දෙක තුනක් තියෙනවා නම් හරිද? science lab එක වෙනම තියෙනවා නම් හරිද? ඒවා එකට ඉන්ටර්කනෙක්ට් කරලා තියෙනවා නම් එතකොට අපි කියනවා සරලව ඒක LAN එකක් කියලා. මේක building එකක හරි එක room එකක හරි එහෙම නැත්නම් එක තැනක හරි හදන network එකට අපි LAN කියලා කියනවා. හරිද? LAN කියලා කියනවා. මම කිව්වේ PAN පොඩි computers තුනක් විතර එකට එකතු කරලා හදන network එක අපිට PAN කියලා ගන්නත් පුළුවන්. හැබැයි ඒක ඔයාලට LAN එකකට දාන්නත් පුළුවන්. හරි? මොකද මෙතන තියෙන ඔයාලට විස්තර කරන්න තියෙන තුනක් නිසා. LAN එක building එකක හරි room එකක හරි හදන network. Metropolitan area network එක කියන්නේ මොකද්ද? MAN is a combination of several local area networks which covers less than 16 miles. 16 miles. Example include banking networks, institute, universities with branches. මම දැන් මෙතන ඔයාලට metropolitan area network එක පැහැදිලි කරන්නේ several LANs කියලා. හරිද? මම මේකට උදාහරණයක් ගන්නවා. several LANs. LANs ගොඩක එකතුවක්. හරිද? computers ටිකක් එකතු වෙලා මෙහෙම computers ටිකක් එකතු වෙලා මම මේ row එකට අදින්න LAN එකක් හදනවා. ඔය LAN ගොඩක් එකතු වෙලා මොකද්ද හැදෙනවා කියන්නේ? ඔන්න MAN එකක් හැදෙනවා. හරි. MAN එකක් හැදෙනවා. මේ LAN ගොඩක් එකතු වෙලා MAN එකක් හැදෙනවා. මම උදාහරණයක් ගන්නවා මේක. දැන් හිතන්නකෝ ඔයාලා පේරාදෙණියේ කැම්පස් එක දැකලා තියෙනවනේ. හැමෝම දැකලා තියෙන පේරාදෙණියේ කැම්පස් එක. ගොඩාක් ලොකු අපසරියක තියෙන කැම්පස් එක. අපි ඕන කැම්පස් එකක් බලන්න ගන්න පුළුවන්. හරි. මම පේරාදෙණිය ගන්න විශේෂ හේතුවක් තියෙනවා. හරිද? මම උදේවා දැක්කේ පේරාදෙණියේ මේ ඉස්කෝලේ යන කාලේ හරිම හරිම ලස්සන යුනිවර්සිටි එකක්. ඔන්න කවදා හරි යන්න try කරන්න. හරි. මොකක් හරි යුනිවර්සිටි එකකට ගිහිල්ලා ඉගෙන ගන්න. හරි. ඒක opportunity එකක්. හරි. මොකද මමත් රාජ්‍ය විශ්වවිද්‍යාලෙක ඉගෙන ගන්නවා. right. ඒක පැත්තකින් කියමු අපි. මොකද්ද මේ MAN එකක් කියන්නේ? දැන් පේරාදෙණියේ කැම්පස් එක මොන්නේ එකක් තියෙන්නේ. ඔන්න ඔයාලගේ අද්දි ඔයාලගේ තියෙනවා මේ ඉංජිනේරින් ෆැකල්ටි එක තියෙනවා පේරාදෙණිය මේ යද්දි අක්බාර් මේ ඒ පාලම එහෙම කියන දන මේ ඉංජිනේරින් ෆැකල්ටි එක තියෙනවා. මම ඒක මෙහෙම අදින්නම් ඔන්න ඉංජිනේරින් ෆැකල්ටි එක. හන්තානෙත් තියෙනවා පේරාදෙණියේ. තව හන්තාන පැත්තෙත් තියෙනවා. හරිද? ඔය ගලහ ගෙඩි ඔය පැත්තෙත් තව ඒවා තියෙනවා ෆැකල්ටිස් තියෙනවා විවිධ ඒවා තියෙනවා. දැන් දරුවෝ මේ ෆැකල්ටිස් වල තියෙන කම්පියුටර්ස් ඔක්කොම එකට කනෙක්ට් වෙන්නේ නැහැ. නේද? නැත්තම් බෑන් එකට ඉන්ටර්කනෙක්ෂන් එකක් නැතුව ඔය නෙට්වර්ක් එක අරගෙන යන අන්නෙබල් ටිකක් ලොකු අපසරයක 16 miles කියලා මේක තියෙන්නේ. හරි. හන්තාන මම මේ හන්තාන පැත්තේ තියෙන සෙන්ටර් එකක් අපි අදින්නම් කොහේ මම අදින්නම් කොහේ
ගල්හා වීඩියෝ එකත් මෙහෙම තියෙනවා. කැම් යුනිවර්සිටි එකත් එහෙමයි. කොළඹ ඔය හැම එකම ගන්න පුළුවන්. මම අරක පොඩ්ඩක් ලස්සන ජියෝග්‍රැෆිකල් ඒරියා එකක් තියෙන නිසා මම ගත්තේ. දැන් මෙහෙම තියෙනවා. මේවා ඔක්කොම ඉන්ටර්කනෙක්ට් වෙනවා. අන්න අපිට කියන්න පුළුවන් ඇත්තටම මෑන් එකක් අපි කියන්නේ 16 miles කියලා. සාමාන්‍යයෙන් විවිධ මේ geographical locations බෙදලා. දැන් තව උදාහරණයක් ගන්නම්. එතකොට අපිට මෙතන මෑන් එකක් හැදෙනවා කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගන්න කොළඹ හරි කළුතර දිස්ත්‍රික්කේ හරි. හරි කොළඹ දිස්ත්‍රික්කයේ ඉස්කෝල. දැන් කොළඹ ආනන්දේ අපි ගමු ආනන්ද ඇතුලේ යාළටම ආවේනික නෙට්වර්ක් එකක් තියෙනවා. දැන් මම අර කිව්වා ඔයාලා දැන් මේ කොළුවට ගන්න ඇති පෙරාමිනේ කැම්පස් එකේ කතාව. අපි ඕකට මම අර කෑන් කියලා ලිව්වේ ඒකයි. කැම්පස් ඒරියා නෙට්වර්ක් කියලා කියනවා. එහෙම වර්ගීකරණයක් ඔයාලට මෙතන ඉගෙන ගන්න තිබ්බා. මේ එහෙම වර්ගීකරණයක් මෙතන ඔයාලට ඉගෙන ගන්න නැති නිසා ඒක බෑන්ඩ් එකක් ඇතුළට දානවා. මම දැන් මෙතන කියනවා ආනන්ද. හරිද? රොයල් එක තියෙනවා. සෙන් තෝමස් තියෙනවා. හරිද? ඔහොම ඉස්කෝල තියෙනවනේ DS එක තියෙනවා. ඔහොම ගමු. හරි. එතකොට මේක ඇතුලේ තියෙන නෙට්වර්ක් එක අපි LAN කියලා කියනවා. ලෝකල් ඒරියා නෙට්වර්ක්. දැන් මුළු කොළඹම පාසල් එකට ඉන්ටර්කනෙක්ට් වෙනවා නම් අන්න මුළු කොළඹම එකට ඉන්ටර්කනෙක්ට් වෙනවා නම් හරිද? ඔය දේවි බාලිකා විසාකා ඔය වගේ ඉස්කෝල ඒකට ඔක්කොම එකට ඉන්ටර්කනෙක්ට් වෙනවා. අන්න එතන MAN එකක් ඇති වෙනවා. MAN එකක් ඇති වෙනවා. MAN එක විවිධ ස්කේල්ස් තියෙන්න පුළුවන්. හැබැයි මූලිකව මෙහෙම මේ ඇති වෙන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ දැන් collection of land අපි MAN කියලා කිව්වේ. ඊට පස්සේ collection of mans අපි WAN එකක් කියලා කියනවා. හරිද? දැන් ඔයාලා මගෙන් අහයි. එතකොට continent එක දැන් හිතන්නකො ලංකාව ශ්‍රී ලංකාවේ තියෙන bank networks අතර තියලා තියෙනවනේ ඔයාලගේ පොතේ banking networks institute universities with branches. banking අපි ගමු බැංකුව BOC එක. Bank of Singapore. head office එක තියෙනවා කොළඹ. නුවර තියෙනවා ගාල්ලේ තියෙනවා යාපනයේ තියෙනවා හරි නුවර එළියේ තියෙනවා පොළොන්නරුවේ තියෙනවා කොහොමද කියනවනේ අනුරාධපුරයේ තියෙනවා කොහොමද කියනවනේ හරි එතකොට මේ හෙඩ් ඔෆිස් එකට මේවා ඔක්කොම කනෙක්ට් කරලා තියෙන්නේ ඒකයි කියන්නේ බැංක්ස් දීලා තියෙන්නේ ඒකයි හරි කනෙක්ට් කරලා තියෙන්නේ ඕන නම් තව බ්‍රාන්ච් එකක විස්තර වුණා මේ එක බ්‍රාන්ච් එකේ ඉඳන් අපිට ගන්න පුළුවන් අන්න MAN එකක් හැදෙනවා. ඒ කියන්නේ ලංකාව කියන රට ඇතුලේ MAN එකක් හැදෙනවා. ලංකාව කියන රට ඇතුලේ MAN එකක් හැදෙනවා. මේ අපේ රට මට අදින්න පුළුවන් විදිහට මම අදින්න. අපේ රට ඇතුලේ MAN එකක් හැදෙනවා. හරිද? එතකොට ඒ වගේම තමයි ඕනනම් ආසියාවේ ඒෂියන් කොන්ටිනන්ට් එකේ ආසියා මහද්වීපේ එහෙම ගන්නත් පුළුවන්. හැබැයි ඔය ඔක්කොම එකට එකතු වෙලා MAN ගොඩක් එකතු වෙලා තමයි WAN එකක් හැදෙන්නේ. WAN එකට අපි කියනවා wide area network එකක් කියලා. WAN එකට උදාහරණය තමයි ප්‍රධාන උදාහරණය තමයි මොකක්ද ඉන්ටර්නෙට් එක. පැහැදිලිද? මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් ගොඩක් එකතු වෙලා මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් හදලා මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් ගොඩක් එකතු වෙලා වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් හදනවා. වයිඩ් ඒරියා නෙට්වර්ක් එකට තමයි අපි ඉන්ටර්නෙට් අදාළ කරගන්නේ. මම මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකේ දිගව පෙරාදෙණිය කැම්පස් එකම උදාහරණ ගත්තා ඕන කැම්පස් එකක් ගන්න පුළුවන් කියලා කිව්වා. කොළඹ තියෙන ස්කෝල් වල ඇතුලේ ලෑන්ඩ්ස් හැදෙනවා ඕනනම් ඒ ස්කෝල් ඔක්කොම එකට ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙනවා අපිට ඒකක් MAN එකක් විදියට ගන්න පුළුවන් කියලා. ඒ වගේම රටේ තියෙන විවිධ බැංකු වෙන්න පුළුවන් HNB වෙන්න පුළුවන් ඕන බැංකුවක්. මුළු රටේම තියෙන බ්‍රාන්චස් එකට එකතු වුණාම MAN එකක් හැදෙනවා කියලා කිව්වා. ඒ ටික ඔක්කොම එකට එකතු වුණාම MAN එක උඩ අපිට ගන්න පුළුවන් HSBC බැංකුව, Coca-Cola network එකේ මුළු ලෝකෙම තියෙනවා. ඉන්ටර්නෙට් එක තුල WAN එකට ගන්න පුළුවන් මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක්ස් ගොඩාක් එකතු වෙලා තමයි හැදලා තියෙන්නේ. දැන් ඔයාලට මේක පැහැදිලිනේ? හරි. මම හිතනවා මේක පැහැදිලි කියලා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හරිද? මම මේ තාම සරලව ඔයාලට මේ වෙලාවෙන් දෙන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ දෙන්නේ. හරිද? Provide two examples for LAN, MAN, WAN. One then examples ඕනවට වැඩි දුන්නා. හරි. Multinational companies ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙනවා තව ටොපික් එකක්. ඔන්න මම කිව්ව ටොපික් එක. Network topology. Network topologies. Topology කියන්නේ topology. මොනවද network topology? මම ඔයාලට කිව්වා මේ පොතේ නෑ.
මේක බෙදෙනවා physical and logical topology කියලා බෙදෙනවා. ඒක ගොඩක් ටිකක් විස්තරාත්මකයි. ඒක ඔයාලා ඉගෙන ගන්න නෑ logical topology එක. මේක බෙදෙනවා physical and logical කියලා. physical topology එකක් තිබුණා. logical topology එකක් තිබුණා. දැන් බෙදලා තියෙන්නේ physical. හරිද? මොකක්ද කියන්නේ? network topology is a pattern of connection is designed in computer network. There are different type of network topologies. Those are under different types of network. විවිධ ආකාරයේ network topologies තියෙනවා. හරිද? pattern එකක්. pattern එක කියන්නේ physical වල. ඒක තමයි මෙතන මේ පොතෙන් දෙන්න උත්සාහ කරන්නේ. හරිද? ඔන්න පළවෙනි එක කියනවා star topology. star topology. Star topology. This is a commonly used, designed and built by centralizing switch hub and computers. මේක තමයි හොඳට දරුවෝ ඔළුවට ගන්න most common topology එක. commonly used කරන topology එක. ගොඩක් famous topology එක. හරිද? common topology. මේකේ මොකද්ද වෙන්නේ? ඔන්න බලන්න. මම අර ඇන්දි මුලින්ම මෙන්න තියනවා මැද centralized device එක. එක්ක මේකේ either hub or switch. hub එකක් වෙන්නත් පුළුවන්, switch එකක් වෙන්නත් පුළුවන්. දැන් ඔය දෙකේ වෙනස දන්නවද ඔයාලා? ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මටත් කියලා දෙන්න පුළුවන්. හරිද? මේකයි සර් මේකෙන් මෙන්න කියලා කියලා දෙන්න පුළුවන්. හරි. ඔන්න මේව කම්පියුටර්ස් තියෙනවා. මම මේ සරල වදින්නේ. මේක මොකද්ද වෙන්නේ? centralized hub එකක් through තමයි මේකට information and data and information pass වෙන්නේ. හදිස්සියවත් මේකේ තියෙන disadvantages මොනවද? මේකේ පොතේ දීලා නැහැ. මේකට ගොඩාක් wires ඕනේ. ඔන්න තව වැදගත් තැනක් වෙනවා මම ඔයාලට කියවනේ guided media මේකට use කරන්නේ ගොඩක් කරාට guided media. guided media තමයි use කරන්නේ. හරිද? ඒකේ guided media වල මම ඔයාලට කියලා දුන්නානේ මොනවද? twisted pair කියලා දුන්නා. twisted pair. ඒකේ මාර්ග දෙකක් තියෙනවානේ. UTP STP unshielded twisted pair shielded twisted pair කියලා මාර්ග දෙකක්. ඔන්න මේ වගේ network එකකට මේ hub එකේ switch එකේ දාම ඔන්න unshielded twisted pair එකේ මේවා ඇතුලෙන් හදන්න connect කරන්න පුළුවන්. තේරුණාද? මීටර් 100යි. මම කිව්වේ මීටර් 100ක් දුරට ඊට පස්සේ signal එක weak වෙනවා. හරි? ඒකක් මම කියලා දෙන්නම්. හරි? ඒකක් මම දැම්ම කියලා දෙන්නම්. දැන් මේ unshielded twisted pair shielded twisted pair ගැන කතා කරද්දී කොච්චර දුරකට මේක ගෙනියන්න පුළුවන් කියලා කිව්වද? මීටර් 100යි. පොතේ නෑ ඒක දාලා නේ. පොතේ දාලා නෑ. මට අහුන්නේ නෑ. මීටර් 100යි. දැන් මීටර් 100 කියලා මෙහෙම මම මෙතන අරනවා. ඔන්න මෙතන මීටර් 100යි. මෙතන වීඩියෝ. ඔන්න මෙතන මීටර් 200යි. හරි. මෙතන ඉඳගෙන සිග්නල් එක මෙහෙම මීටර් 100ක් ආවොත් එහෙම ට්විස්ටඩ් පෙයාර් එකේ දැන් බිල්ඩින්ග්ස් දෙකක් අතර තියෙනවා මීටර් 200ක දුරක් බිල්ඩින්ග්ස් දෙකක් අතර. twisted pair එකේ shielded twisted pair ගන්නවා කියන එක මට නිකන් just assume කරන්න ඕන නිකන් හිතන්න. මෙතන දෙද්දි සිග්නල් එක පොදට සිග්නල් එක ඇවිල්ලා මෙතන දෙද්දි සිග්නල් එක weak වෙනවා. ඔන්න එතකොට අපිට මෙතනට පාවිච්චි කරන්න පුළුවන් device එකක් මොකද්ද? repeater. දැන් ඔළුවට ගන්න. ඔන්න note එකක් දාගන්න. repeater එකට ගියා මේ wire එක. මේ wire එකෙන් ආපහු මේ 200 meters or මේ එන සිග්නල් එක මේ weak වෙලා දැන් මෙතනට එන සිග්නල් එක මෙහෙම weak වෙන්නේ මේ repeat එක හරහා ගිහිල්ලා ආයේ මෙහෙම peak level එකට ගෙනල්ලා මේ 2 meters සිය යවන්න පුළුවන් repeat එක කියන්නේ intelligent device එකක් නෙමෙයි. උදේට ඔළුවට ගන්න. හිතන්න දැන් repeat එකට එවන ඕන එකක් එයා මේ powerful ඒ කියන්නේ මේ මොකක්ද ඒක කියන්නේ strength එක වැඩි කරලා දෙනවා. virus එකක් ආවත් ඇත්ත information එකක් ආවත් data එකක් ආවත් එයාට ඒක identify කරගන්න බෑ. එයා මොකද කරන්නේ? තමුන්ට එන්නේ මොකද්ද? මොන data එකද මොන information එකද එන්නේ? මෙතන තාවන එයා ඒක strength එක වැඩි කරා ඉතුරු මීටර් 200 යවුවා. ඕකට තමයි repeat එකක් කියලා කියන්නේ. network devices වලට සමහර වෙලාවට විභාගෙ යහන්න පුළුවන් පොතේ නැති වුණාට හරි repeat එකක් අපි එතනට use කරනවා. repeat එක කියලා කියන්නේ ඒක. හරිද? right. දැන් මෙතන මොකද කම්පියුටර්ස් විතරක් නෙමෙයි මේකට තව දාන්න පුළුවන් printers හරිද
ස්කෑනර්ස් ඕන එකක් දාන්න පුළුවන් ඔකට. හරි. දැන් මේකේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද? ඇඩ්වාන්ටේජස් දැන් හිතන්නකො මේ කම්පියුටර් එක කැඩුනා. C කැඩුනා. C බ්‍රේක් ඩවුන් වුණා. C බ්‍රේක් ඩවුන් වුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩ කරන ABCට තමුන්ගේ ABDට තමුන්ගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. print එක කැඩුනා. මේක print එක කියනවා. print එක කැඩුනා. කිසි ප්‍රශ්නයක් නැහැ. print කරගන්න තියෙනවා ඒක repair කරගන්න ඉඳලා මෙයාලට වැඩේ කරගන්න පුළුවන්. entire network එක break down වෙන්නේ නැහැ. entire සමස්ත network එකම break down වෙන්නේ නැහැ. හිතන්න මේකේ තියෙන advantage එක ඒක. අනිත් එක centralized තැනක් තියෙන නිසා security එකකට හොඳයි කියලා අපිට ගන්න පුළුවන් centralized මොකද හරියට අර මේ switch එකක් use කරොත් එහෙම හරියටම තමන්ට යවන්න අවශ්‍ය කෙනාට data information එක හරි data එක හරි යවන්න පුළුවන් නිසා. මේකේ තියෙන disadvantages මොකක්ද? මේකට bias ගොඩාක් ඕනේ. මම කිව්වේ unshielded district pair එකයි මම අත්තරම ගත්තේ උදේට. district pair වලින් හදනවා නම් මොකක් හරි මේ දෙකෙන් එකක හදනවා නම් bias ගොඩාක් ඕනේ. ඇයි මේ එක එක computer එකට switch එකේ ඉඳන් hub එකේ ඉඳන් bias යන්න ඕනේ. තව disadvantage එක තමයි මේ මැද තියෙන centralized device එක break down වුණොත් මේ entire network එකම මොකක්ද වෙන්නේ break down වෙනවා. පැහැදිලිද advantages and disadvantages ඔක? පැහැදිලි. හරි. අපි යමු ඊළඟට. bus topology. bus. වචනාර්ථයෙන් උද්ගන්න මේවට මේ වචන දීලා තියෙන හේතු කියනවා. හරි. වචන දීලා තියෙන හේතු කියනවා. දෙවෙනි එක තමයි bus topology. මේකේ මොකද්ද වෙන්නේ? topology. මේකේ මෙන්න මෙහෙම මැද මේ අන්න තව දෙයක් තියෙනවා. මේකත් outdated දරුවා ගොඩාක් use කරන්නේ වර්තමානයේ star topology එක. මේකත් outdated කියන්නේ දැන් යල් පැනලා ගියපු එකක්. ගොඩාක් ඔය පරණ ඔෆිස් වල එහෙම තාම බලා ගන්න පුළුවන් ඇති මේක. හරි. ඔන්න බස් මම ටිකක් වලට පොඩ්ඩක් විස්තරාත්මකව මේක උගන්වන්න. හරි. බස් එකේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මේකට කම්පියුටර්ස් තියෙනවා. ඔන්න මෙතන කම්පියුටර් එකක් තියෙනවා. මෙතන කම්පියුටර් එකක් තියෙනවා. ඔන්න මෙතන printer එකක් තියෙනවා නේද? devices printer එකක් තියෙනවා. හරි. ඔන්න මෙතන තව කම්පියුටර් එකක් තියෙනවා. මෙතන තව කම්පියුටර් එකක් තියෙනවා නේද? හරි. දැන් මොකද වෙන්නේ? දැන් මම මේවා නම් කරන්නම්කෝ. A B C D මේක P කියලා නම්කෝ print එක නිසා. හරි. දැන් මෙතන bus topology එකේ වෙන දේ මම කියන්නේ හරිද? backbone cable එක කියන්නේ මෙන්න මේකට. මේකට මොකක්ද කියන්නේ? backbone cable එක. backbone cable එක. ඕකට අපි ගොඩක් වෙලාවට use කරනවා coaxial cable එකක් වගේ use කරන්න පුළුවන් ඕකට. backbone cable එකට coaxial cable එකක් වගේ use කරන්න පුළුවන්. මේ පොතේ නැති ඒවා. ඔයාලට මේක අවබෝධ වෙන්න ඕනේ කියන්නේ. දැන් Aට යවන්න ඕන seat information එකක්. අපි හිතමු A යවනවා. මම මේ හරි. A information එකක් යවනවා. දැන් ඕන seat යනවා. හිතන්න C A වෙද්දි turn off කරලා තියෙනවා. C මොකක් හරි හේතුව නිසා data එක ගන්න බෑ. මෙයා යවපු data එක මොකක්ද දන්නවද වෙන්නේ දරුවෝ? මේක මෙහාට යනවා. ඒ කියන්නේ මේ දෙපැත්තට යනවා. roam වෙනවා. roam වුණාම මොකද වෙන්නේ? මේ පැත්තට යනවා, මේ පැත්තට යනවා. මේ පැත්තට යනවා, මේ පැත්තට යනවා. දැන් හිතන්න ඒ යන අතරතුරේ B යවනවා data එකක් D-ට. B යවනවා data එකක් D-ට. දැන් මේ data ඔන්න B යවන එක ගන්නකො මම මෙහෙම B යවනවා data එකක් D-ට. නිල් පාටින් යන අතරතුරේ දැන් මම මේ බෝලයක් අදින්න D-ට තමයි මේක යවන්නේ හරි. ඒ යන අතරතුරේ මේ රස්තියාදු ගලහා ඉන්න දැන් අර ඔෆ් නේ මේක හැප්පෙනවා මෙන්න මෙතනින් ඇවිල්ලා හිතන්නකෝ මේ දෙන්න එකට හැප්පෙනවා data collision එක හැප්පිලා destroy වෙන්න පුළුවන් එතකොට මේක ඇතුලේ traffic එකක් ඇති වෙනවා අනවශ්‍ය traffic එකක් ඇති වෙනවා ඔයාලට තේරෙනවනේ වාහනයක් වුණත් කිසිම හේතුවක් නැතුව දෙපැත්තට යද්දි ඒ පාරේ traffic එකක් ඇති වෙන්න පුළුවන් කිසිම හේතුවක් නැතුව හරවනවා ආයෙනවා පොප්පව හිතන්න පටු මාරක් කියලා ඔන්න traffic එකක් ඇති වෙනවා ඒක නිසා මෙන්න මේ bus topology එකේ මේ දෙපැත්තට පොඩි කෑලි දෙකක් දාලා තියෙනවා
මේවට අපි කියනවා terminators කියලා. terminators කියලා කියනවා. terminators ඔයාලා දන්නවද? terminate විනාශ කරන. හරිද? දැන් හිතන්න මේ C එක breakdown කරන ඔන්න terminate එකක් තියෙද්දි C එක off නම් මේ data එක යනවා මේ terminate එකේ වැදිලා ඒ data එක විනාශ කරලා දානවා. එතකොට මොකද වෙන්නේ ඒකේ? එතකොට වෙන්නේ මේක clear. මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද C එක off C ට ගන්න විදිහක් නැහැ data එක. මෙයා data එක විනාශ කරලා දැම්මොත් දැන් ඕන ප්‍රශ්නයක් නැහැ. B ට ගෙලින්ම D ට data එක යවන්න පුළුවන්. මැද data collision එකක් වෙන්නේ නැහැ. data roam වෙන්නේ නැහැ. ඇයි අතනින් terminate එකේ මෙයා වෙච්ච නිසා. ඒ කියන්නේ විනාශ කරලා දාපු නිසා. අනවශ්‍යයි. C off කරලා නම් අනවශ්‍යයි. හරි. දැන් මේකේ තියෙන plus points මොනවද? මේකට cables අඩු වෙන්න ඕනේ. දැන් ඔයාලගේ තියෙන backbone cable එකක් තියෙනවා. හරි. EC කියලා කියනවා මේක මේව කරන්න fiber cables are required. Limited number of computers can be connected. Oh, limited number මේක ගොඩාක් දුරට අදින්න බෑනේ backbone cable එක. Limited number of cables computers තමයි මේකට connect කරන්න පුළුවන්. හැබැයි දරුවෝ නිකමට හිතන්න මේව මේ මෙතන තියෙනවා පොඩි මේවා මම ගොඩාක් ඉස්සර කියන්නේ මේකට මෙහෙම තියෙනවා. හරි. pins තියෙනවා මෙහෙම එකිනෙක connect කරන්න. හරි. backbone cable එක break down වුණොත් ඒ හදිසියේ මේ cable එකේ මොකක් හරි break down එකක් ආවොත් මේ entire network එකම බිඳ වැටෙනවා. හරි. මේකේ data traffic එකක් ඇති වෙන්න පුළුවන්. හරි. ඔයාලට ඉස්සරහා A levels degree level එක ගියාම bottleneck කියලා තියෙනවා. ඒවා පස්සේ ඉගෙන ගන්න පුළුවන් වෙයි. මම නිකන් කිව්වේ මෙතන වෙන්නේ මොකද්ද මේ data එක traffic එකක් ඇති වෙන්න පුළුවන්. මේක ඇත්තටම outdated. අද පාවිච්චි කරන්නේ star topology එක වැඩි හරියක්. මේක වර්තමානයේදී මේ bus topology එක outdated. ගොඩක් තැන්වල use කරන්නේ නැහැ bus topology එක. ඔන්න ඒක ඇතුලේ තියෙන මේ physical එකක් කියලා දුන්නා, logically ඇතුලේ වෙන දේ තොන්න මම ඔයාලට කියලා දුන්නා. ring topology කියන්නේ මොකක්ද? ඊළඟ එක ring topology. බස් එක තේරෙන්න තියෙන්නේ right. ඊට පස්සේ දෙන ring topology. මේකේ data pass කරන මේ token ring technology එක පාවිච්චි කරන්නේ බලමු. ring topology එක මේකේ සරලව මෙහෙමයි වෙන්නේ. හරිද? මෙහෙම computers තියෙනවා. දැන් මේකේ පොතේ තියෙන මොකද්ද? Here computers are positioned in the ring bangle are connected through cables. Data or information move in a circular manner. රවුමක් විදිහට යනවලු. හරිද? The breakdown of one computer or cable can lead to the breakdown of the entire network. දැන් මේක කොහොමද මේක connection එක වෙන්නේ? A B C D ඔන්න computers දෙක connect කරලා තියෙනවා. දරුවෝ මේක හොඳට මතක තියාගන්න. ඔයාලා හිතනවාද මේකේ දෙපැත්තටම data යවන්න පුළුවන් කියලා? හරිද? මේකේ දෙපැත්තටම data යවන්න පුළුවන් කියලා හිතනවද? නෑ. Clockwise කියන්නේ මොකක්ද? මේ මොකක්ද මේ ඔරලෝසුවක කටු කැරකෙන දිශාවට මේ පැත්තට තමයි data එක යවන්නේ. මේ පැත්තට හරි. ආයේ මේ පැත්තට යවන්නේ නැහැ. මේ පැත්තෙන් මෙහෙම තමයි යවන්නේ. හරි circular way එක. ඕකේ බලන්න. අනිත් වචනේ තමයි anti clockwise. anti clockwise විතර අදාළ නැහැ. clockwise තමයි මේකේ data එක යන්නේ. ඒ ඉතින් B ට යනවා. දැන් හිතන්න මෙයාට ඕන data එකක් pass කරන්න D ට කියලා. මෙයා B ව pass කරන්න ඕනේ. හරි. C ව pass කරන්න ඕන. එහෙන් pass කරනවා තමයි D ට යන්න ඕන. හදිසියේ ඒ අතරතුරේ C breakdown වෙනවා. B එනවා C breakdown යා through යන්නේ නැහැ. එතකොට ඒ data passing එක නවතිනවා. ඒකයි කියන්නේ එක computer breakdown වුණොත් මේකේ disadvantage එක තමයි entire network එක breakdown වෙනවා. පැහැදිලිද? පැහැදිලි කියලා හිතනවා. හරි. circular manner කියන එකට clockwise කියන එකත් ඔළුවේ තියාගන්න. හරි ඒක පොතේ නැති ඒවා. හරි. ඊට පස්සේ ඔයාලගේ පොතේ තියෙන topology එක තමයි ඊළඟ topology එක.
මොකක්ද ඊළඟ topology එක? tree topology එක. tree topology එක. tree topology එක. ඒක කොහොමද වෙන්නේ? හරි. පොතේ තියෙනවා මෙහෙම මැද බෑක්බෝන් කේබල් එකක් දාලා දෙනවා. මම මේ ටර්මිනේටර්ස් දෙක මගේ පුරුද්දටමයි මම අදින්නේ. හරිද? මොකද අනිවාර්යෙන් බස් ටොපොලොජි එකට ටර්මිනේටර්ස් දෙක දාන්න ඕනේ කියන එක මගේ ඔළුවේ තියෙනවා. නැත්නම් අර data traffic එකක් ඇති වෙන නිසා ඒක බ්‍රේක් ඩවුන් වෙනවා. මෙහෙම මෙතනින් තමයි printer එක තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඔන්න හබ් එකක් හරි ස්විච් එකක් හරි ස්විච් එකකට හරි කනෙක්ට් වෙනවා. ඔන්න තියෙනවා කම්පියුටර්ස්. ඔන්න කම්පියුටර්ස්. මෙතන තව තියෙනවා ඔන්න කම්පියුටර්ස්. මේ මොකද්ද දරුවෝ මේ වෙලා තියෙන්නේ? මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ඔන්න ඔක තමයි tree topology. පොතේ මොකක්ද තියෙන්නේ? Tree topology has a characteristic of both bus and star topologies. In this design, several star topologies are connected to bus backbone cable. One of the advantages of this ability to control each network individually. දැන් මෙතන තියෙන network එක. දැන් මේක ඇතුලේ තියෙන computers අපිට A, B, C, D කියලා ගන්න පුළුවන්. මේ network එකම අපිට ගන්න පුළුවන්. නිකන් හිතන්න මේක Lotus network එක. Lotus. මම නිකන් නමක් දුන්නා. මේක අපිට ගමු මේ කම්පැනි එක මෙහෙම තියෙන්න පුළුවන්. කම්පැනි එක හරි මොකක් හරි මේ network topology එක පාවිච්චි කරනවා නම් මෙහෙම දාන්න පුළුවන් Lotus. මෙහෙම නැත්නම් මේකට දාන්න පුළුවන් John. මොකක්ද කොහොමද කියන්නේ මේ network එකේම නම තමයි John. මේ network එකේම නම තමයි Lotus. එතකොට මේවා ඉන්ඩිවිජුවලි වෙන වෙනම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මෙතන තියෙන star topology එක. මෙතන තියෙන මොනවද? star topology එක. හැබැයි backbone cable එකක් තියෙනවා. backbone cable එක bus topology එක. එතකොට මේක මොන bus and star topologies එකට එකතු වෙලා මේ දෙකම එකට එකතු වෙලා මේකේ combination එකක් තමයි combine වෙලා හැදෙන එක තමයි අපි කියන්නේ tree topology කියලා. tree ගසක් වගේ. ගහක් අතුවද. ගහ තමයි ගහේ මැද කද තමයි backbone එක bus topology එක. අතු තමයි star topology එක. star තමයි ඒක ඇතුලේ තියෙන්නේ. පැහැදිලිද? right. අවසාන topology එක. mesh topology. mesh topology. mesh එකක් කියන්නේ really a mess. මේක නිකන් mesh කියන topology එක ඔයාලා තියාගන්න mess එකක්. mess එකක් කියන්නේ මොකක්ද? complicated. ඒ කියන්නේ මොකද්ද? හරිම complex. complicated කියන්නේ complex මේක. එක තැන් වල network තියෙනවා. මොකද්ද මේ ඔයාලගේ පොතේ කියන්නේ? all computers in the network are connected with each other. හැම computer එකම අර වගේ දැන් hub එකක් centralized device එකක් මොනවත් නැහැ. ring topology එක වගේ මේ මොකද්ද මේ circular manner එකකට යන්නේ නැහැ. bus topology එක වගේ backbone cable එකක් නැහැ. හරි. මෙහෙම computers තියෙනවා. කියලා කිසිම මේකක් නැහැ. මේ ටික මෙහෙම කනෙක්ට් වෙනවා. හරි මේක මෙහෙම මේක දෙක ඇන්නනේ. හරි. මේක මෙහෙම really a mess. You can mess complicated. හරිද? කියනවා since this is complex connection patterns costly and difficult to control. ඔයාලට තේරෙනවද මේක costly කියන්නේ ඇත්තටම මේක ලස්සනට මේ programmable manner එකකට තිබ්බනම් හොඳයි. ලස්සන order එකකට තිබ්බනම් හොඳයි. අර කලින් කතා කරපු topologies වල. difficult to control. හැබැයි මේව topologies උත් දෙන idea. internet එක ගන්න ඔය කියන්නේ. හරි. mesh topology can be found in the internet. හැම තැනම තියෙන computers එකට connect වෙනවනේ. එතකොට අපිට අර bus topology, star topology එකක් එන්නේ නැහැ නේ internet එකේ. හරිද? හැම තැනම තියෙනවා අපේ ඒවත් connect වෙනවා. ලෝකෙ තිබෙන තියෙන ඒවත් connect වෙනවා. එහෙම වෙනවා. හැබැයි මේකේ තියෙන advantage එක තමයි මේ එක computer එක break down වුණා කියලා මේ කිසිම එකකට affect වෙන්නේ නැහැ. network එක එහෙමම තියෙනවා. පැහැදිලිද? right. අපේ අවසාන පාර්ට් එකට අපි එනවා
මොකද අවසාන පාර්ට් එක ඔන්න ටොපොලොජිස් කතා කරලා ඉවරයි. හරිද? එක්සෑම් පේපර්ස් අරගෙන බලන්න ඔයාලට මේක මම කතා කරපු ටික අපහු මේ වීඩියෝ එක රිවයිස් කර බලන්න. නෝට් එකක් දාගන්න. හරි? මම පුළුවන් වුණ ටියුට් එකකුත් දාලා වෙබ්සයිට් එකට දාන්න මගේ ඉන්ස්ටිටියුට් එකේ හයිපර්ලූප් වෙබ්සයිට් එකට දාන්න. හරි? ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇඩ් වෙන්න කොමන් ගෲප් එකට. ඒකට හරි මම දාන්න. හරි නෝට් එකක් ඔයාලම හදලා තියාගන්න. ඔයාලගේ විදිහට. ඒක ලේසියිනේ. अंतिम पार्ट है मुकद्द बेनिफिट्स ऑफ नेटवर्किंग है बेनिफिट्स ऑफ नेटवर्किंग benefits of networking. මගේ මේ ට්‍රයිපෝඩ් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා අර උඩ පේන්නේ නැතුව තිබ්බා. ඒකේ මොන හරි ගැටලුවක් වෙයිද දන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාලට මම කිව්වේ ඒවත් එක්ක ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් මොනවද ඒ ලියලා තිබ්බේ කියලා. ඒ වගේ පොඩි ටෙක්නිකල් ප්‍රශ්න එනවා හරි. මේ ට්‍රයිපෝඩ් එක වගන්න තිබ්බේ නැහැ. මගේ ට්‍රයිපෝඩ් එකේ පොඩි අර ලොක් එකේ පොඩි අවුලක් තියෙනවා. හරි. Data and information can be shared between computers. ඒක සරලයි. හරි. The main advantage of network is sharing the data and information between computers. Data information computers අතරේ හුවමාරු කරගන්න පුළුවන්. සම්ප්‍රේක්ෂණය කරගන්න පුළුවන්. Data and information in the server can be accessed by client connected to server. Client server architecture එකේදී server එකට කනෙක්ට් කරලා තියෙනවා clients computers ගොඩක්. එතකොට server ගෙන් අවශ්‍ය දේවල් ඉල්ල ගන්න පුළුවන්. හරි. ඒක පැහැදිලි. ඒක සරලයි. less storage space. ඒ මොකද කියන්නේ? This saves space as well because of the same data is not stored in several computers unnecessarily. දැන් හිතන්න මම මෙතන අදින්න මෙහෙම ඔන්න තියෙනවා server computer එකක්. server computer එකක් තියෙනවා. මේ පැත්තේ line එකක් තියෙනවා, මේ පැත්තේ line එකක් තියෙනවා. මෙතන තියෙනවා computers මෙහෙම තියෙන computers කියලා. start කිව්වට මේ මැද ඉඳගෙන මේ ස්ටාර් එකක් තරුවක් වගේ හදන්න ඕනේ නැහැ. හරිද? ඔයාලගේ කම්පියුටර් ලැබ්ස් වල ගොඩාක් තියෙන ගැත්තේ ස්ටාර් ටොපොලොජි. ස්ටාර් ටොපොලොජිස් තමයි තියෙන්නේ. හරි. එතකොට මේ කම්පියුටර්ස් මේකට කනෙක්ට් කරලා දෙන සර්වර් එකට. එතකොට මේ දැන් හිතන්න සර්වර් එකේ ෆෝල්ඩර් එකක් කරලා තියෙනවා. ඒකේ දාලා තියෙනවා ඔයාලට අවශ්‍ය කරන දැන් මේකේ අවශ්‍ය කරන සියලුම දැන් හිතන්න ටෙක්ස්ට් බුක් ඔක්කොම ස්ටෝර් කරලා තියෙන ෆෝල්ඩර් එකක් තියෙනවා. server computer එකේ මේ තියෙන ඔක්කොම computers වලට අන්නේ folder එක access කරන්න පුළුවන්. මේ තියෙන ඔක්කොම computers වලට ඒ folder එක access කරන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවද දරුවෝ මේ computers වලට එකින් එක මේ වගේ textbook folders හදන්න ඕනේ නැහැ. ඒකෙන් storage එක save වෙනවා. ඒකයි ඒ කියන්නේ. හරි. ඊට පස්සේ එක ability to share resources. The devices like printer, scanner and modem can be connected to network shared by multiple users. මේ මොකක්ද කියන්නේ? මට මේ කිව්ව ගමන් මතක් වෙන්නේ ස්ටුඩියෝ එක. ඔයාලා ස්ටුඩියෝස් වලට ගිහිල්ලා තියෙනවනේ. ස්ටුඩියෝ ෆොටෝ දාන්න ස්ටුඩියෝ වල. ඒකේ ඔයාලා දැකලා තියෙනවද? හැම කම්පියුටර් ස්ටුඩියෝ එකේ මෙහෙම ඉන්නවා ලයින් එක. එක්කෙනෙක් ෆොටෝ එඩිට් කරනවා. තව එක්කෙනෙක් ෆොටෝ මේ ෆ්‍රේම් මොනවා හරි ඒකේ සෙටින් අප් කරනවා. එක තැනක කම්පියුටර් එකක් තියෙනවා අර ටිකක් අමුතු කම්පියුටර් එකක්. ඒක තමයි print එකට කනෙක්ට් කරලා තියෙන්නේ. හැබැයි මෙයාලා එකින් එක්කෙනාට printers නැහැ. මොකද ඒ වගේ ලොකු print එකක් එහෙම කරන්න බැරි ඔයාලට ඒක තේරෙනවද? එතකොට ලොකු print එකකට මෙයාලා ඕන කෙනෙක්ට Aට Bට මේක හරහා යවන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන ලොකු print එක resource එකක්. ඒ print එක මේ Aට Bට access කරන්න පුළුවන්. පැහැදිලිද? ඒක තමයි ability to share resources කියලා කියන්නේ. දැන් කම්පියුටර් ලැබ් එකේ වුණා සර්වර් එක දාවනේ print එකක් තියෙනවා. හැම කම්පියුටර් එකකටම print එකක් නැහැ. මෙතන මැද සර්වර් එක තියෙනවා. මේ ළඟින් print එකක් ඇතිනේ.
එතකොට මේ කම්පියුටර්ස් ඔක්කොම print out එකක් ගන්න ඕන නම් සර්වර් එකට යනවා සර්වර් එකේ හරහා print එකට ගිය printerෙන් print out එකක් ගන්න පුළුවන්. ඔයාලා දැකලා ඉති ෆොටෝ ලැබ් වල ඒ කියන ඔන්න plug print එකක් එනවා ඔන්න මගේ print එකක් එනවා මගේ print එකක් එනවා කී කියන්නේ. එතකොට ඒ අදාළ කම්පියුටර් එකෙන් යව print එක main print එකට කනෙක්ට් කරලා තියෙන ඔක්කොම කම්පියුටර්ස් එතනින් ගන්න පුළුවන්. පැහැදිලිද ඒක? හරි. ඊට පස්සේ කියනවා multiple users. users ලා ගොඩක් නේ. මම මෙතන දෙකයි යන්නේ ඕනනම් 20 30 දෙනෙක් වුණා දාන්න පුළුවන් network එකේ. එහෙම ගැටලු නැහැ. එහෙම ප්‍රශ්න නැහැ. ඒත් එක්කව ability to connect anywhere and anytime. ඒ මොකක්ද කියන්නේ? ඊට කලින් යනවා. ability to control central software. Software can be installed on the server computer and shared by many users through client computers. ඔයාලගේ ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකක ගමු. ගොඩක් වෙලාවට සර්වර් කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරනවා සල්ලි ගෙවලා පාවිච්චි කරන softwares තියෙන්නේ ගොඩක් වෙලාවට දැන් මේ මොනවාද ඔෆිස් පවා සල්ලි ගෙවලා පාවිච්චි කරන software ගන්න. එතකොට සර්වර් එකේ ඒක ඉන්ස්ටෝල් කරලා මම මේ අති සරල ඔයාලට කියන්නේ හරිද? අති සරලව. අර මේ client computers වලට ඒ service එක access කරන්න දෙන්න පුළුවන්. එතකොට main software එක කොහෙද install කරලා දෙන්නේ? මෙන්න server එක, මෙන්න client. මේ computers ඔක්කොම office පාවිච්චි කරන්න පුළුවන් license version එක. මේකේ තමයි install කරලා තියෙන්නේ. main computer එකේ install කරලා තියෙනවා. එතකොට මෙයාලා ඔක්කොටම clients ඔක්කොටම මෙන්න මේ server computer එකට connect වෙලා service එකක් විදිහට ඒ software එක පාවිච්චි කරන්න ability එක තියෙනවා. ඔය AutoCAD designing softwares එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක මොකද්ද? ability to connect anywhere and anytime. ඒක ඔයාලට තේරෙනවනේ. By connecting to internet, a user can access his documents, data anywhere at any time. ඔයාලගේ Gmail එකට ඔයාලට ඕන කම්පියුටර් එකකින් log වෙන්න පුළුවන් නේ. ඔයාලගේ Facebook account එකට ඔයාලගේ username password ඔයාලා තියෙනවා නම් ඕන කම්පියුටර් එකකින් log වෙන්න පුළුවන්. ඕනම cafe එකකින් හරි වෙන කම්පියුටර් එකකින් හරි use කරන්න පුළුවන්. අර තියෙන එකේ විතර 24 multiplied by 365 කියන්නේ දවස් 365 ඕනම පැය 24න් ඕනම වෙලාවක ඒක use කරන්න පුළුවන්. ඒක තමයි තව advantage. අනිත් එක මොකද security. Only the authorized client can access the server computer. Data and information in network can be made secure. මොකක්ද ඒ කියන්නේ? security එක. authorized කියන්නේ ඒකට access කරන්න පුළුවන් ඒ access දීලා තියෙන කට්ටියට විතරයි log වෙන්න පුළුවන්. දැන් ඔයාලට ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකම අපි ගමු. ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකේ සර්වර් කම්පියුටර් එකේ පාස්වර්ඩ් එක හැමලම යනවා දෙන්නේ නැහැ. එතකොට ඒක තියෙන්නේ මේ ගුරුවරයා අතේ හරි ඔය ටීම් එකක් අතේ තමයි තියෙන්නේ. එතකොට ඒකේ security එක authorized clients can access the server computer. server computer එකට හැමෝටම log වෙන්න බෑ. company එක උඩත් එහෙමයි. දැන් food cities වල server computers තියෙනවා manager log වෙන්න පුළුවන්. එතකොට ඒකේ security එක තියෙනවා. Data and information in the network can be made secure. ඒක ඔයාලට තේරෙනවනේ data information එකෙන් secure. Electronic mail, email. Email is a convenient method of sharing information between computers. ඒක email එකෙන් යවන්න පුළුවන් කියන එක තමයි සරලව කියන්නේ. මේ ඒ කියන්නේ information එක මේ exchange කරන්න පුළුවන් කියන්නේ. Disadvantages මොනවද? Possible security issues. මොකද ඒ කියන්නේ server computer දැන් හිතන්නකෝ දැන් මම ආයෙ මෙතන අදින්නම්. හරි? දැන් ඔන්න possible security issue එකක් එනකොට ඔන්න server computer එක මැදින් තියෙනවා. ඔන්න තියෙනවා දෙපැත්තේ clients ලා ඉන්නවා. client computers ටික තියෙනවා. හරි? server computer එක internet එකට connect කරලා තියෙනවානේ. එතකොට internet එකට connect කරලා තිබ්බහම can access through any computer. ඒ වගේම internet එකට connect කරලා තියෙනවා මේ computers ඕන එකකින් මේකට access කරන්න පුළුවන්. මේකට access කරන්න පුළුවන් internet එකකට access දීලා තියෙනවා. Hence difficult to see from hackers, people who trying to gain access data without permission. hackers ලා කියන්නේ ඔයාලගේ permission එක නැතුව ඔයාලගේ computer එකේ data සොරා ගන්නවා නම් අපි යාලට කියනවා hackers ලා කියලා. හරිද? ඒ කියන්නේ සරලව මම කියන්නේ. තාම සරලව හරි. ඔයාලගේ අනුදැනුමකින් තොරව ඔයාලගේ අවසරයකින් තොරව ඔයාලගේ කම්පියුටර් එකට ඇවිල්ලා ඔයාලව මොනිටර් කරනවා නම් ඔයාලගේ ඩේටාස් ගන්නවා නම් එතකොට මෙතන තියෙනවා possibility එකක්. possibility එකක් insecurity එකක් තියෙනවා. possibility එකක් තියෙනවා.
security issue එක. security issue එකක් තියෙනවා. පළවෙනි disadvantage. අනිත් එක මොකද්ද? ඒක තේරුණානේ. breakdown of a network. In some topologies, breakdown of a computer or cable can be affected to function of the other computers of the network. ඒ කියන්නේ මොකද්ද? bus topology එකේම මැද තියෙන backbone cable එක breakdown වුණොත් entire network එක breakdown වෙනවා. ring topology එකේ එක computer එකක් මේ හරිය තියෙන මෙහෙම ring topology එකේ මෙහෙම යද්දි එක computer එක breakdown වුණොත් මේ entire network එක breakdown වෙනවා. හරි? ඒක තමයි ඔය සරලව කියන්නේ. virus. What virus? If one computer in a network get virus attack, හිතන්න මෙතන ඉන්න මේ computer එකට කවුරු හරි ගෙනලා pen drive එකක් ගහනවා. pen drive එකක් ගහනවා. එළියෙන් කියන pen drive එකක් ගහනවා. ඔන්න ඒ computer එකට virus එකක් එනවා. හරි? This can spread to other computers as well. මේක ඔක්කොම computers වලට effect වෙන්න පුළුවන්. හේතුව ඇයි? මේ ඔක්කොම එකට interconnect කරලා තියෙන server එකට යන්නත් පුළුවන්. හරි? ඒක නිසා පොඩ virus guard එකක් පොඩ security measures අපි පාවිච්චි කරන්න ඕන. මේ වගේ මේ වගේ අත්‍තරම මේ network computers network කරන්නේ. හරි. ඊට පස්සේ මොකද්ද? Computer breakdowns. Due to defects or breakdown of the server, the clients can be affected. Defects. Server එකට එන defect එකක් හරි server එක breakdown වුණොත් හරි මෙන්න මේ clients ලාට වැඩ කරගන්න බැරි වෙනවා. වැඩ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ access දෙන්න කවුරුත් නැහැ. මේවට log වෙන්න කවුරුත් නැහැ. software service එකක් විදිහට පාවිච්චි කරන්න විදියක් නැහැ. මේකේ hardware server එකට නම් connect වෙලා තියෙන ඒවා use කරන්න විදියක් නැහැ. ඒ වගේ computer breakdown එකක් ඉන් එක affect වෙන්න පුළුවන්. පැහැදිලිද ඒක? හරි. ඊට පස්සේ training requirements. server එකක් තියෙනවා නම් මේ server එක handle කරන්න අපිට live wire එකක් ඕන වෙනවා. කෙනෙක් ඕන වෙනවා. අපි යාට සරලව කියනවා network administrators. server administrator, server or network admin කෙනෙක් ඕන. ඔයාලා FB page වල admin line page එක control කරන groups වල ඉන්න admin ඒ වගේ මේ server එක control කරන්න server or network admin කෙනෙක් ඕනේ. එයාට පුළුවන් එතකොට මේ entire network එක control කරන්න. ඒකට මොකක්ද ඕනේ? training එකක් ඕනේ. training requirement එකක්. ඒ කියන්නේ යාට මේ server එකේ install කරලා තියෙන මම අර කලින් කිව්වා වගේ server OS එක වැඩ කරන්නේ කොහොමද? මේකේ security එක බලන්නේ කොහොමද? මේ කට්ටියට මේ permissions දෙන්නේ කොහොමද? හරි. මේ කට්ටිය restrict කරන්නේ කොහොමද? restrict කරනවා කියන්නේ මෙයාලට සමහර websites වලට යන්න දැන් ඔයාලගේ ඉස්කෝලේ computers වලින් social media වලට යන්න බැරි වෙයි. block කරලා. ඒක ඔක්කොම කරන්නේ මෙන්න මේ admin. එහෙම නැත්නම් ඒක training එකක් තියෙන කෙනා තමයි ඒක කරන්නේ. පැහැදිලිද? ඔච්චරයි අපිට තියෙන්නේ. ඔන්න අපේ එහෙනම් network පාඩම ඉවරයි. මම මේ කතා කරේ අද grade 10 පොතේ second lesson එකේ මේ data transmission කියන part එක මම කතා කරේ මුලින්ම. ඉතින් මම අර කලින් කිව්වා වගේ මම ඉස්සරහටත් lessons ටිකක් දාන්න බලාපොරොත්තු වෙනවා. logic gates දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒවා ටියුට්ස් උත් මම දාන්න. අවසානයේ මට කියන්න තියෙන්නේ මම physical classes කරනවා. දැන් මේක හරියට අපේ පාඩම ඉවරයි හරි. පාඩම ඉවරයි. ඔයාලට මම කරන්නේ 2022 O level ලියන දරුවන්ට විතරයි මම දැන් ක්ලාස් එක කරන්නේ. හරි. හැබැයි මේ 2022 O level ලියන කට්ටියට කිව්වට grade 10 11 ඕන කෙනෙක්ට මේකට join වෙන්න පුළුවන්. මොකද මේක A to Z කියලා මම නම් කරලා දෙන්නේ මුල ඉඳන් අගට theory cover කරනවා. සියලුම theory cover කරනවා. ඒ වගේම revision මෙතනදී මම cover කරනවා. ඒ වගේම මගේම model papers මම cover කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? එතකොට මේක තමයි මගේ plan එක. physical classes තියෙනවා මගේ පල්ලෙන් දාන handout එක ඔයාලා බලන්න. ඒ වගේම online තියෙනවා. මේ online එකට රටේ මේ ලංකාවේ ඉන්න ඕනම දරුවෙක්ට join වෙන්න පුළුවන්. කරන්නේ Zoom හරහා.
Zoom වලින් කරන්නේ. හරි. time table එකත් ඒකේම දාලා තියෙනවා. ඒ වගේම පල්ලෙහා description එකේ මම දාලා තියෙනවා common group එකක් අපේ. common group එකක්. Telegram තියෙන්නේ. ඒකට ඔයාලා ඕනම කෙනෙක්ට join වෙන්න පුළුවන්. ඒකට මම updates දෙනවා. updates දෙනවා ඒක. පැහැදිලිද? හරි. ඒත් එක්කම පොඩක් කියන්න. Telegram group එක common group එකට හැමෝම join වෙන්න. ඒත් එක්ක මගේ online මගේ class එක කරන්නේ Hyperloop කියන මගේ institute එක හරහා online institute එක. English medium, සිංහල medium ළමයි දෙගොල්ලන්ට මේකට join වෙන්න පුළුවන්. මම දෙවිදියටම මේකේ අද කරා වගේ cover කරනවා. මම මෙහෙම free lessons උත් මගේ YouTube channel එකට දානවා. හරි? free lessons දානවා. මුල සිට අගට ක්‍රමානුකූලව වැඩේ කරගන්න ඕන මේකට join වෙන්න. ඒ වගේම මම Pascal programming වලට අමාරු එකක් නේද? Pascal වලට වෙනමම මගේ program එකක් තියෙනවා මම කරන්න හිතන්නේ 100% මම guarantee කරනවා. ඔයාලට Pascal සියලු දේ බොහොම පැහැදිලිව ඒකෙන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරිද? ඒක පැහැදිලිනේ. ඒත් එක්කම ඉස්සරහට මම දාන වීඩියෝස් මම කියවනේ දැන් logic gates මම පාඩමක් දාන්න හිතාගෙන ඉන්නවා. සමහරට මේ වීඩියෝස් දෙකම එකට දායිවා. ඉස්සරහට මම දාන්න ඉන්න lessons ඔයාලට ඉක්මනට ගෙන්නගෙන ඔයාලට බලන්න පුළුවන්. මේක subscribe කරන්න channel එක පල්ලෙයි මගේ channel එක. දැන් මේ YouTube එක. ඒත් එක්කම bell icon එක press කරන්න. ඒක ඔයාලට මම lesson එක දාපු ගමන්ම ඔයාලට notification එකක් එයි. මේව lesson එක දාලා ඒක ඔයාලට ඒක බලලා update වෙන්න පුළුවන්. හරි. class එකට join වෙන්න ඕන කට්ටිය ඉන්නවනම් ඒකට join වෙන්න මෙන්න මේකට WhatsApp message එකක් දාන්න මෙන්න මේ number එකට. WhatsApp 14819 WhatsApp message එකක් දාන්න. එතකොට සියලුම විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන් මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. WhatsApp message එකක් හරි call එකක් හරි දෙන්න ගොඩක් වෙලාවට WhatsApp message එකක් දාන්න පුළුවන් නම් හොඳයි. ඒකට ඒ අවශ්‍ය විස්තර යාලා දෙන්න. හරිද? එහෙනම් එච්චරයි. ක්ලාස් එකට join වෙන කට්ටිය physical join වෙන කට්ටිය handout එක refer කරා. online join වෙන කට්ටිය ඒත් handout එකේ විස්තර තියෙනවා. ඒක refer කරන්න. මම අන්තිමට මේ වීඩියෝ එකේ අන්තිමට handout එක මොකද දාන්න. Telegram group එකට description එකේ දාලා තියෙනවා join වෙන්න. FB page එකේම තියෙනවා ඒක ඔයාලට බලන්න පුළුවන්. මම ගැන විස්තර දැනගන්න ඕන නම් මගේ blog එකේ ඔයාලට කියවන්න පුළුවන්. එහෙනම් අදට අපේ පාඩම ඉවර වෙනවා networking, ඒ කියන්නේ data communication පාඩම ඉවර වෙනවා. තව lesson එකකින් අපි හම්බ වෙනවා. අයිබෝන්.